ඔන්න අද දවසේ අපි ආරම්භ කරන මේ වෙලාවේ අපි මූලික වැඩේ වෙන්නේ අද දවසේ ditth සටහන් එකේ හඳුනා ගැනීම. මම නැවත ඔයාලට පැහැදිලි කිරීම කරනවා. ditth සටහන ආවරණය කිරීම. ඒතර ditth සටහන කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ditth සටහන් කියලා කියන්නේ සටහන් දෙකක් තියෙන එකනේ. ditth කියන්නේ දෙකයි සටහන් දෙකක් තියෙනවා. ඒතර අපි දැන් මේ වෙනකොට ඉගෙන ගන්න ආව ඒකකයක් තියෙනවා කලින් සමීකරණ ඒකකය. සමීකරණ ඒකකයේදී මේ ditth සටහන අපි කරන්නේ වැඩි වෙනකොට ධන කියනවා අඩු වෙනකොට ඍණ කියනවා. ධන ඍණ තුල තමයි අපි කතා කරන්නේ. ධන සහ ඍණ තුල. හැබැයි ditth සටහන් ඒකකයට අපි ගියාට පස්සේ අපි ditth සටහන් ඒකකයට ගියාට පස්සේ මේ ditth සටහන් ඒකකයේදී අපි කරනවා මේ ditth සටහන් ඒකකයේදී අපි කරනවා ඒ ගිණුම්කරණයේ ගනුදෙනුවක් තුල බිහිවන්නා වූ ප්‍රතිඵලය ditth බලපෑම. හර සහ බැර කියලා වෙන් කරනවා. හර සහ බැර කියලා මොකද කරන්නේ? වෙන් කරනවා. ditth බලපෑම. ඒතර දැන් ඔබ මෙතන ඉඳලා ඉගෙන ගන්න යන්නේ ඒ හර සහ බැර කියලා මේවා වෙන් කරන්නේ කොහොමද? ඇයි මොකද්ද සාධක? ඔක තමයි තර්කය. ඒතර ඔක ගොඩාක් දරුවෝ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙනගෙන ඉන්නවා. එයාලා දන්නවා ටිකක්. හැබැයි මේක ඊට වඩා පුළුල් ගැඹුරු සිද්ධාන්ත කීපයක් මම මෙතන එකතු කරනවා. අවධානය උත්තරම තියාගන්න ඕනේ. ඒතර මේ හර බැර කියලා වචන දෙක දාන්න ගියාට පස්සේ මූලිකාංග පහක් තියෙනවා. හර බැර බවට පත් වෙන්නේ වැඩිවීම අඩුවීම. මේ ඕන මූලිකාංගයක සිදුවන වෙනස් වීම අපි දන්නවා වැඩිවීම නැත්නම් අඩුවීම. එක්ක වැඩිවීම නැත්නම් මොකද්ද? අඩුවීම. ඔය දෙකනේ. වැඩිවීම අඩුවීම කියන එක වෙනකොට තමයි හරබර කියලා වචන දෙක දාන්නේ. මේ දෙක හැදෙද්දී මම පළමුව ඔක යොදවනවා මෙතෙන්ට. ඇයි කියලා පස්සේ කියනවා ඈ. ඇයි කියලා පස්සේ කියනවා. වත්කමක් හර වෙන්නේ වැඩි වුණොත්. වත්කම වැඩි වුණොත් හර. එහෙනම් වත්කම් වැඩිවීම කිව්වත් එකයි වත්කම් හර කිව්වත් එකයි. දෙකම එකයි. වත්කම අඩු වෙන්නේ බැර වුණාම. කියන්නේ වත්කම් අඩු වුණා කිව්වත් එකයි බැර වුණා කිව්වත් එකයි. වත්කම් අඩු වුණා කිව්වත් එකයි වත්කම් බැර වුණා කිව්වත් එකයි. දෙකම එකයි. ඔය වගේම යන කෙනෙක් ඉන්නවා. මම එයා ගාවට ඉස්සලා යනවා. යටම කියන වියදම්. වියදම් වැඩි වුණා කිව්වත් එකයි හර වුණා කිව්වත් එකයි. වියදම් අඩු වුණා කිව්වත් එකයි වියදම් බැර වුණා කිව්වත් එකයි. මේ දෙකම එකයි. තවත් කිව්වොත්. මේ දෙකම එකයි. වත්කමුයි වියදමුයි එකම වගේ හැසිරෙනවා. ඇයි කියලා කියනවා ඈ. මොකද එක වගේ යන්න නම් මේ දෙන්න අතර තියෙන මොනවා හරි සමාන ලක්ෂණ. පස්සේ කියනවා. අද කියනවා. වත්කම් වැඩිවීම හර. ඒතර අඩුවීම බැර. වියදම් වැඩිවීම හර. ඒතර අඩුවීම බැර. පස්සේ බලමු ඒ කියන. දෙන්නේ. දැන් ඉතුරු වෙනවා මැද තුන් දෙනෙක්. මැද පවුල. වගකීම හිමිකම ආදායම. එයාලා තුන් දෙනා එකම වගේ හැසිරෙනවා. නේ? වගකීම වැඩි වුණත් එකයි සොරි. වගකීම වැඩි වුණත් එකයි බැර වුණත් එකයි. වගකීම අඩු වුණත් එකයි හර වුණත් එකයි. හිමිකම වැඩි වුණත් එකයි බැර වුණත් එකයි. හිමිකම අඩු වුණත් එකයි හර වුණත් එකයි. එකයි කියලා මම කියන්නේ මේ අගයක් නෙවෙයි. දෙකෙන්ම එකම අදහස කියවෙනවා. ආදායම වැඩි වුණත් එකයි ආදායම අඩු වුණත් එකයි. කියන්නේ මේ තුන් දෙනාම එකයි. ඔබට දැන් මේක ඇතුළේ තියෙනවා යම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පේන්න. වත්කම සහ වියදම එකම වගේ. මේ වත්කමයි වියදමයි එකම වගේ. හරි? වගකීමයි හිමිකමයි ආදායමයි එකම වගේ. ඇයි කියලා කිව්වේ? මම සාමාන්‍යයෙන් දැන් උගන්නන තර්ක කරනෝනේ යත් එක්ක. එක වගේ කියලා නවත්තන්නේ නැහැ මම. ඇයි කියලා ඔයා ඇහුවත් නැතත් මම ඒක ඔප්පු කරනවා මේකයි කියලා. ඔප්පු කරනවා මං ඉස්සරහදී ඈ. වත්කම් වියදම් එක වගේ වගකීම් හිමිකම් ආදායම් එක වගේ. හරි. මේ ටික තමයි අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ. වෙනස තේරුම් ගන්න. සමීකරණ හදද්දී ඔබත් එක්ක දැන් මම විසඳපු අභ්‍යාසවල මම හුරු කරා ඔබට වැඩි වෙනකොට ධන කියලා දාන්න අඩු වෙනකොට ඍණ කියලා දාන්න කියලා උගන්වනවා. ඔබලා ගණන් හදනවා. දැන් මේ පාඩමේ ගණන් හදන්න යනකොට මම ඔයත් එක්ක වැඩි වෙනකොට මට මෙහෙම කියන්න බෑ. වැඩි වෙනකොට හර කියන්න බෑ. ඒ බලන්න. වැඩි වෙනකොට සමහරක් කෙව්වා හර.
මේ බලන්න වැඩි වෙනකොට සමහරක් ඒවා හර. වැඩි වෙනකොට සමහරක් ඒවා බැර. එහෙනම් වැඩි වීමට පොදු දෙයක් කියන්න බෑ. වැඩි වෙනකොට හර වෙන ඒවත් තියෙනවා වැඩි වෙනකොට බැර වෙන ඒවත් තියෙනවා. ෂෝට් නෝට් එක. වැඩි වෙනකොට හර වෙන ඒවත් තියෙනවා වැඩි වෙනකොට බැර වෙන ඒවත් තියෙනවා. යන් අනිකට. සමහරක් ඒවා අඩු වෙනවා අඩු වෙනකොට බැර වෙන ඒවත් තියෙනවා අඩු වෙනකොට හර වෙන ඒවත් තියෙනවා. තව කැඩෙනවා මේක නේ ෂෝට් නෝට්. අඩු වෙනකොට බැර වෙන ඒවත් තියෙනවා අඩු වෙනකොට හර වෙන ඒවත් තියෙනවා. ඕක තමයි තර්කය. ඕක තමයි තර්කය. මේකට කියනවා අපි ද්විත්ව සටහන්. අපි කියනවා ද්විත්ව සටහන් ගොඩනගනවා කියලා. මේවා මට හිතුමනාප වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි මේවට කියනවා ගෙනුම් කරන කටයුතු වලදී යොදා ගන්නා පොදු පිළිගන්නා මූලධර්ම. ද්විත්ව සටහන් මූලධර්ම. එහෙනම් දැන් ඔයා මෙතන සිට ද්විත්ව සටහන් ඒකකයක අභ්‍යාස විසඳන දරුවෝ උනා. නේ ඕනම විභාගයක වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ මට්ටමේ විභාගෙදී ඔයා ව්‍යාපාර ගෙනුම් කරන අධ්‍යයනය කර ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. උසස් පෙළ මට්ටමේ ගෙනුම් කරන ඉගෙන ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී විභාගයේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතන විභාග බැංකුකරුවන්ගේ විභාගය වෙන්න පුළුවන්. රාජ්‍ය ගණකාධිකාරී විභාගය වෙන්න පුළුවන්. ඕනෑම විභාග ගෙනුම් කරන ප්‍රශ්න පත්‍රයේ සඳහා සූදානම් වෙන දරුවෙක් වෙන්න පුළුවන්. හෝ ඔබ දේශීය ක්‍රියාකාරීත්වයක අධ්‍යයනය කරන දරුවෙක් වෙන්න පුළුවන්. රට ඇතුලේ ලංකාවේ. පිට රටක ගිහිල්ලා ඉගෙන ගන්න යන දරුවෙක් වෙන්න පුළුවන්. කොතන දරුවෙක් ගිනුම් කරන ඉගෙන ගත්තා. විභාගෙවත් ඉගෙන ගන්න තැනවත් ඔබ ඉගෙන ගන්න අරමුණුවත් ගිනුම් කරන විභාගික මම මේ කියන්නේ. තුල මේව වෙනස් වෙන්නේ නැහැ. හේතුව කොතන කියක් කොතන ඉගෙන ගත්තා. වත්කම් වැඩිවීම හරනම් හර තමයි. අඩුවීම බැර නම් බැර තමයි. ඒවා කියන්න හේතුව මේවා ගිනුම් කරණය තුල පවතින පොදු මූලධර්ම. පොදු න්‍යාය. මේවා විභාගයකට විභාගයකින්වත් රටකින් රටකටවත් තැනකින් තැනකටවත් වෙනස් වෙන්න බෑ. ගිනුම් කරන කටයුතු වලදී යොදාගත යුතු පොදු න්‍යාය. මේවට අපි කියනවා ද්විත්ව සටහන් මූලධර්ම. දැන් ඔබ ඕනෑම විභාගයක ද්විත්ව සටහන් ආශ්‍රිත අභ්‍යාසයක නියැලෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මොකද කළ යුත්තේ? මෙන්න මේ සික හුත්තට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. බහුතර දරුවෝ මේක මේනොට අවබෝධ කරගෙන ඉන්නවා. ගිනුම් කරන්නේ හදාන දරුවෝ. ඒ අවබෝධය සමහරක් ලාට කටපාඩම් අවබෝධයක් වෙන්න පුළුවන්. නමුත් ඒක තුළ තර්කානුකූල අවබෝධයකට යන්න ඕන. කටපාඩම් අවබෝධය තමයි වත්කම් වැඩි වීම හර. එහෙනම් මේක අඩු වෙනකොට බෑ. වගකීම් වැඩි වෙනකොට බෑ. එහෙනම් අඩු වෙනකොට හර. කටපාඩම් අවබෝධය. හරිද? ඒක කටපාඩම් අවබෝධයක් තමයි මෙතන තියෙන්නේ. නේද? දැන් ඔබගේ ඇහුවොත් එහෙම මගෙන් හරිද? ඔබ මගෙන් ඇහුවොත් එහෙම වත්කම් වැඩි වීම හර වෙන්නේ ඇයි ඒ කියලා ප්‍රශ්නයක්. වෙන තැන්වල වගේ මට උදාහරණයක් දාලවත් ඒක පරීක්ෂණාගාරයක තුල විසඳලවත් මට කිසිදු වෙලාවක බෑ මොනව කරන්නද මොනව වෙලන්නද එතෙන්දී ඔප්පු කරන්න බෑ ඔප්පු කරන්න බෑ ඔප්පු කරන්න බෑ හරි ඒ ඔප්පු කරන්න බැරි වෙන හේතුව ඒ ඔප්පු කරන්න බැරි වෙන හේතුව තමයි ඔප්පු කරන්න බැරි වෙන හේතුව මේවා එහෙම ඔප්පු කරන ඒවා නෙවෙයි නේද මේවා න්‍යායාත්මකව ගොඩනගලා තියෙන සරුණු වගේම තමයි විෂය තුල පවතින පොදු පිළිගන්නා කරුණු. පොදු පිළිගැනීම. ගිනුම් කරේ තියෙන පොදු පිළිගැනීම, උපකල්පන, අදහස්, නීති රීති, සම්ප්‍රදායන්, පරිචයන් මොන ගොඩක් තියෙනවා. මේක ද්විත්ව සටහන් මූලධර්ම පොදු පිළිගන්නා දෙයක්. එහෙනම් ඔයයි ඉගෙන ගන්න ඔයයි උගන්වන මායි සහ ගිනුම් කරන ශාස්ත්‍රයට සම්බන්ධ සියලුම කට්ටිය මේවා පිළිගන්නවා පොදු මූලධර්මයට. එහෙනම් ඔයාලට මේවා පිටපණින්න බෑ. මටවත් උගන්වන්න පිටපණින්න බෑ. ඔයාලට පිටපණින්න බෑ. එහෙනම් මේවා තමයි අපි දැන් මේ ඒකකය ද්විත්ව සටහන් ඒකකයේදී මොකද කරන්නේ? හඳුනා ගැනීම කරන්න යන්නේ. දැන් ද්විත්ව සටහන් ඒකකය තුල අපි හඳුනගන්නේ වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර කියන වචන දෙක වගේ තමයි න්‍යායාත්මක කරුණු සමුදායක් තුල. ඒතර අබ්ද ඔබ ඉගෙන ගන්නවා මොකද්ද මේ හරවීම බැරවීම වලට පදනම් වෙන සාධක හේතුව මොකක්ද කියලා. ඔක තමයි තරකය. ඔක තමයි තරකය. එහෙනම් ඔබ දැන් මේ ටික අධ්‍යයන කටයුතු කරන්න ගියා. ඔබ මේ ටික අධ්‍යයන කටයුතු කරන්න කියන්නේ බලන්න. අද මම ඔබ පළවෙනිම ගෙනිනවා මේ මෙතෙන්ට. දැන් ඔය කඩපාඩම් කරන්න එපා කවුරුත්. දැන් දරුවන්ට මම අදහසක් දුන්නා. වත්කම් වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. වියදමුත් වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. වගකීමුයි හිමිකමුයි ආදායමුයි එක වගේ යනවා. දෙන්නෙක් එක වගේ යනවා, තුන් දෙනෙක් එක වගේ යනවා. හරිද? කොහොම හරි කමන්න. ඔබ දැනට සරල අදහසක් ඔළුවේ තියාගන්න. දැන් සරලයිනේ. වත්කම් වැඩි වුණත් හර නේද? එහෙනම් වැඩි වෙනකොට හර වෙන්නේ කවුද මේ? වැඩි වෙනකොට මේවට වැඩි වෙනකොට හර වෙනවා. දෙන්නයි. කවුද? එක්ක වත්කම් වෙන්න ඕන. නැත්තම් වියදම් වෙන්න.
වැඩි වෙනකොට හර වෙනවා කවුද? මේ බලන්න. වැඩි වෙනකොට හර වෙන්නේ වත්කමුයි වියදම. අඩු වෙනකොට මේ බලන්න. අඩු වෙනකොට බැර වෙනවා. අඩු වෙනකොට බැර වෙනවා එහෙනම්. ඒ කවුද අර දෙන්න වෙන්න ඕන. වැඩි වෙනකොට හර වෙන්නේ වත්කම් වියදම්. ෂෝට් නෝට්. ඒතර වැඩි වෙනකොට බැර වෙන්නේ කවුද? මේ බැර පැත්තේ තියෙන කවුද? බැර පැත්තේ තියෙනවා වැඩි වෙනකොට මේ වැඩි වෙනව කවුද මේ? තුන් දෙනෙක්. තුන් දෙනෙක්. කවුද? මම දානවා මෙතන වගකීම් හිමිකම් ආදායම්. ආදායම්. අවශ්‍ය දරුවෙට කොහේරි සටහනක් තියාගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. වැඩි වෙනකොට හර වෙන්නේ කවුද? වත්කම් වියදම්. වත්කම් වියදම්. වැඩි වෙනකොට හර වෙන්නේ වත්කම් වියදම් නම් වැඩි වෙනකොට බැර වෙන්නේ කවුද? වගකීම් හිමිකම් ආදායම්. යට. අඩු වෙනකොට බැර වෙන කට්ටිය. අඩු වෙන මේ අඩු වෙනවදින් අඩු වෙනකොට බැර වෙලා ඉන්නේ කවුද? අඩු වෙනකොට බැර වෙලා ඉන්නේ කවුද? වත්කම් වියදම්. එහෙනම් අඩු වෙනකොට බැර වෙන්නේ කවුද මෙතන මේ? වත්කම් අනිත් එක්කන වියදම්. එතකොට අඩු වෙනකොට හර වෙන්නේ මේ හර වෙලා තියෙන්නේ කවුද මේ අඩු වෙනකොට මේ අඩු වෙනකොට අඩු වෙනකොට ඒ කවුද? එහෙනම් මම මේකේ තියෙනවා එක්කෙනෙක් තමයි වගකීම් හිමිකම් අනිත් එක්කන වගකීම් හිමිකම් ඊළඟ එක්කන තමයි ආදායම්. වගකීම් හිමිකම් ආදායම්. ඔච්චරයි. වගකීම් හිමිකම් ආදායම්. වගකීම් හිමිකම් ආදායම්. මේක තමයි දිත්ත සටහන් වල ෂෝට් නෝට් එක. සරල බේස් එක මෙන්න මේක. ඒතර මේ පැහැදිලි කරලා දෙන දේ මේ පැහැදිලි කරලා දෙන දේ තමයි ඔබ දැන් මේ පාඩෙවිලි ඉගෙන ගන්න යන්නේ. දැන් ඔක මම ඔහොම කිව්වට දරුවට දැන් ඔක හරබැර හැදෙන රටාවක් තියෙනවා. හරබැර හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද කියන්නේ? හරි හරබැර හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි දන්නවා ගනුදෙනුවක් වුණාම සාමාන්‍යයෙන් අපි ගිණුම් කරන්නේ දන්න දෙයක් තමයි ගනුදෙනුවක් වුණාම සාමාන්‍යයෙන් ගනුදෙනුවක් වුණාම ගිණුම් කරන්නේදී ගිණුම් කරන්නේ ගත්තොත් අපි දන්නවා බලපෑමක් ඇති වෙනවා. බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම අපි පළමුව හඳුනගන්නේ ධන ඍණ ලෙස. පළමුව හඳුනගන්නේ මොකක්ද කියලාද? ධන සහ ඍණ ලෙස. පළමුව හඳුනාගන්නේ. මම උදාහරණයක් ගන්න. උත්තර අහගන්නේ දරුවෝ ඈ. පළවෙනි උදාහරණය. මම මේ වගේ උදාහරණයක් ගන්නවා. මොකද උදාහරණය? මෝටර් රථයක් මිලදී ගත්තා කියලා මම කරුණුවක් දෙනවා. මෝටර් රථයක් මිලදී ගත්තා. සල්ලි දීලා මෝටර් රථයක් ගත්තා ලක්ෂයයි. හරි. ඔක තමයි මම කරුණුව. නේද? මෝටර් රථයක් මිලදී ගත්තා. ලක්ෂයයි. හරි. මෝටර් රථයක් ඔයාලා මිලදීලා ගන්න ඕන රුපියල් ලක්ෂයකට. ඔකේ බලපෑම හිතන්න. මෝටර් රථයක් මිලදීලා ගන්න එකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය අපි ආයතනයක් අතර පාවිච්චි කරන්නේ. ඕක සමීකරණ අභ්‍යාසයක මම ඔයාලට හදන්න කිව්වොත් ඔයා කරන්නේ මොකද දන්නවද? මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේකේ බලපෑම් දෙක මම මෙහෙම පෙන්නන්න මේ. බලපෑම් දෙක. කියලා දෙනවා ඉස්සෙල්ලා ඈ. මෙතන එනවා බලපෑම් දෙකක්. මොකද මේකේ බලපෑම් දෙක. මෝටර් රථයක් ගත්තම අපි ගාව තිබ්බට මුදල් අඩු වුණා. ඔයා හිතන මේ මුදල් අඩු වුණා. හැබැයි මුදල අඩු වුණාට පස්සේ ඒකට සමානව මොකද වෙන්නේ? අපේ මුදල අඩු වෙනවා. ඒක සාමාන්‍යයිනේ. අපේ තිබ්බ මුදල මොකද වෙන්නේ? අඩු වෙලා. තිබ්බ මුදල අඩු වෙලා. හැබැයි ඒකට සමානව මට මෝටර් රථයක් වැඩි වෙලා. මුදල් අඩු වෙලා මේ මුදල අඩු වෙලා. ඕන දරුවෙක්ට තේරෙනවා දිත්ත බලපෑම. මෝටර් රථයක් ගත්තා නම් මුදල් අඩු වෙලා මෝටර් රථේ වැඩි වෙලා. දැන් මම මේක තර්ක කරොත් එහෙම. මේ අඩු වෙච්ච මුදල මොකද්ද? අඩු වූ මුදල මොකද්ද? අපි දන්නවා මුදල් කියන්නේ අපිට මේ කොටස් පහකට මම වෙන් කරගත්තනේ මෙතන වගුව. මේ කොටස් පහේ මොකද්ද? මුදල අඩු වෙනවා කියන්නේ මුදල් කියන්නේ මොකද්ද? වත්කම්. එහෙනම් මේ මුදල් අඩු වුණා කියන්නේ හරියට වත්කම් අඩු වුණා වගේ වැඩක්. මුදල අඩු වුණා වත්කම් අඩු වුණා වගේ වැඩක්. යන් එහා පැත්තට. මෝටර් රථේ වැඩි වුණා. මෝටර් රථේ මොකද උනේ වැඩි වුණා. වැඩි වුණ මෝටර් රථය කියන්නේ මෝටර් රථ කියන්නේ ව්‍යාපාරික මොකද්ද? ප්‍රතිලාභත් කර දීමේ හැකියාවක් සහිත භාව්‍යතාවයක් සහිත ආර්ථික සම්පත. නේ? එතකොට ඒ කියන්නේ වත්කමක්. මෝටර් රථය කියන්නේ වත්කමක්. එතකොට ඒ වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වත්කම වැඩි වෙනවා.
දැන් අපි උතන තර්ක කරලා ගත්තොත් ඔයාලට පේනවා අවබෝධ වෙන්න ඕන තර්ක කරොත් එහෙම මේක මේ ගනුදෙනු වල බලපෑමක් ලෙස සමහර තැන්වල අපි අඩු වෙනවා සමහර තැන්වල වැඩි වෙනවා කියනවා. ඒ වැඩි අඩු වෙන්නේ කවුද මේ වත්කම් වගකීම් මෙතන නම් වත්කම්. දැන් මේ දෙකට මම වචන දෙකක් දාන්න ඕන. මට වචන දෙකක් හැදෙන්නේ. වචන දෙක කියන්නේ දැන් මේ සමීකරණවලදී අපි කරේ අඩුවීමේදී අපි හිතුවා ඍණ වැඩිවීමේදී අපි හිතුවා ධන සමීකරණවලදී. හැබැයි දැන් ඔබ ද්විත්ව සටහන් කියන ඒකකේ හඳුන ගන්න ගියාට පස්සේ දරුවන්ට මම දැන් මේ වගුවක් පෙන්නවා. ඒ වගුවේදී හරිද? අපි මෙන්න මෙහෙම එකක් කිව්වා. වත්කම් වැඩි වෙනකොට හර. වත්කම් වැඩි වෙනකොට හර. හරිද? වත්කම් වැඩි වෙනකොට හර. වත්කම් අඩු වෙනකොට බැර. එහෙනම් වත්කම් වලදී අපි හිතන්නේ වැඩි වෙනකොට හර කියලා හිතන්නේ. වත්කමක් වැඩි වෙනකොට අපි හිතන්නේ හර අඩු වෙනකොට බැර. වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. මෙතෙන්ට එහෙනම් වචන දෙක දාන්න. වත්කමක් අඩු වෙලා. අඩු වෙනකොට මොකද්ද? බැර. පොදු පිළිගන්න න්‍යාය. එහෙනම් මෙන්න මෙතන මට ඕන යටි ලියන්න පුළුවන් මේ බැර. වත්කම අඩු වෙලා එහෙනම් මොකද්ද ඒක? බැර. වත්කම වැඩි වෙලා. වත්කම මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. වත්කම වැඩි වෙනකොට එහෙනම් මොකද්ද? එතන හර. පේනවද මේ දෙන වෙන් වෙන හැටි? අදහස විතරක් දාගන්න දැන්. අභ්‍යාස කරමින් තමයි ඔක තර්ක වෙන්නේ. අදහස. එක දෙයක් තුල බැර කියලා දෙයක් අපිට හඳුන ගන්න පුළුවන් වෙනකොට තව දෙයක් තුල අනිවාර්යෙන් හර කියලා හඳුන ගන්න පුළුවන්. කියන්නේ එකක් බැර වෙනකොට තව එකක් හර වෙනවා. නැත්නම් එකක් හර වෙනකොට තව එකක් බැර වෙනවා. කිසිදු අවස්ථාවක මේ වෙන් කිරීමේ න්‍යායදී බැර කියලා දෙකක් පිළිටන්නේ නැහැ. එකම නමින් දෙකක් පිළිටන්නේ නැහැ. හර කියලා දෙකක් පිළිටන්නේ එකක් හර නම් අනික බැර. එකක් බැර නම් අනික හර. දැන් ඔයාලට පේනවා ඒකට න්‍යායාත්මක පදනම මම ගත්තේ කොතනින්ද? මෙන්න මේ වගුව තුල මම ඔබට පෙන්නපු තිත්ව සටහන් මූලධර්ම තුල. නේ? එහෙනම් මෙන්න මේ මූලධර්ම භාවිතා කරලා ගනුදෙනු තුලින් ඇති කරන්නා වූ තිත්ව බලපෑම වාර්තා කිරීම කියන කාර්යය තමයි තිත්ව සටහන් වාර්තා කිරීම කියලා කියන්නේ. ඒතර ඒවා වාර්තා කරන්න ගියාට පස්සේ අපි යොදා ගන්නවා සම්මත ආකෘතියක්. ගිණුම් කරන්නේ මේවා සටහන් කරන්න යොදා ගන්නවා සම්මත ආකෘතියක්. ඒ සම්මත ආකෘතියට අපි කියනවා මම මේ දල වශයෙන් පෙන්නනවා. ඒක මෙන්න මේ වගේ හැඩයක් තියෙන ආකෘතියක්. අපි මේකට කියනවා ගිණුම කියලා කියනවා. ගිණුම. මේකට කියන්නේ මොකක්ද කියලාද? ගිණුම. ගනුදෙනුවකින් ඇති කරන්නා වූ ද්විත්ව බලපෑම හර සහ බැර ලෙස වෙන්කොට සටහන් කිරීම වෙනුවෙන් ගිණුම් කරණයේ යොදා ගන්නා සම්මත ආකෘතිය. අපි කියනවා මොකද? ගිණුම. දැන් ඔයාලට එනම් තියෙන්නේ මොකද්ද? මේ ඒකකයේදී ඇති කරන බලපෑම මෙන්න මේ ගිණුම නම් ආකෘතිය තුල හර සහ බැර ලෙස වෙන් කරලා සටහන් කිරීම. ඔතන තමයි එන්නේ. ගිණුම් කරණය තුල වැඩිම ප්‍රමාණයක් අභ්‍යාසකරණයන් වල නියැලෙද්දී ඔබට සම්බන්ධ වෙන කොටස තමයි මේ හර සහ බැර කියන න්‍යාය. මොකද ඔය මත තමයි සියලු ඒකක රඳා පවතින්නේ. ඔබ දැන් තමයි රඳා පවතින ඒකකයක් ලෙස දිස්වරණිකේ අධ්‍යයනය කරන්නේ. එහෙනම් ඔබ මෙතෙන්දී හරියට බේස් එක දාගත්තේ නැත්නම් ඔබ ඉදිරියේදී හඳුනා ගන්නා ඒකක ගණනාවකදී මේ දිත්ව සටහන්කරණය සඳහා අවශ්‍ය දැනුම නැති වෙලා මොකද වෙන්න පුළුවන්? ඔබ ඒ අභ්‍යාස කරද්දී ගැටලු වෙන්න පුළුවන්, සංකීර්ණ වෙන්න පුළුවන්. එක්ක ඔබ මේ විෂය සංකීර්ණයි කියලා ඒ විෂයන් වලදී පොඩ්ඩක් ඉවත් වීම වෙන්න පුළුවන්. ඒක නොවෙන්න මේක ඔලුවට දාගන්න. මම මේ සරලම කිරීම කරන්න උත්සාහ කරන්නේ ඔබ හැමෝටම මේක සාහවුරු කරලා දෙන්න. දැන් මම කිව්වා අපි වැඩිවීම අඩුවීම වෙනුවට දාන වචන දෙක මොකද්ද? හරයි බැරයි. මම අයිඩියා එකක් දෙන්නේ මේ උදාහරණයක්. හරයි බැරයි. ඒ හරයි බැරයි කියලා දාගන්න සඳහා දාගත්තම ඒක ලියන තැනක් තියෙනවා. ඒක මොකද්ද? ගිණුම. මේ ගිණුම නිකන් මේ ඉංග්‍රීසි වලදී ටී අකුර වගේ මේ ටී අකුර වගේ. ටී ගිණුම කියලා අපි කියන්නේ මේක. ටී අකුර වගේ. ටී ගිණුම. දැන් සාමාන්‍ය පෙළ දරුවෝ මේක දන්නවා. මේක පුළුල් ලෙස මොකද වෙන්නේ? මේක පුළුල් ලෙස වෙන් කරන්න පුළුවන් මෙහෙම. තීරු වලට. ඒ ආකෘතිය ඔබ නිබන්ධනයේ දැන් දකි. හැබැයි එහෙම වෙන් කිරීමට ප්‍රථම මේක සරල කරනවා තව. ලොකු ආකෘති කියනවා. ටී ගිණුම කියන්නේ මේක.
ගිණුමේ දෙපැත්තක් තියෙනවා. ගිණුමක දෙපැත්තක් තියෙනවා. ගිණුමක දෙපැත්ත. මොකද්ද ගිණුමේ දෙපැත්ත? එකක් හර පැත්ත ඕන ගිණුමක. අනික මොකද්ද? බැර පැත්ත. මතක තියාගන්න ඕන දරුවෝ. ගිණුමේ එක පැත්තක් හර පැත්ත. ඒ කොයි පැත්තද දන්නවද? වම් පැත්ත. ඔබ හදන ඕනෑම මේ ටී ගිණුමක වම් පැත්ත. වම් පැත්ත හර පැත්ත. ඒ කියන්නේ මේ පැත්ත. වම් පැත්ත හර පැත්ත. වම් පැත්ත හර පැත්ත. එතකොට ඔබ දැන් මේ හදන ඕනෑම ගිණුමක දකුණු පැත්ත. දකුණු පැත්ත. බැර පැත්ත. ඒ වගේ වෙනස් වෙන්නේ. මොන ගිණුම හැදුවත් ගිණුමක වම් පැත්තේ මොකද්ද? හර පැත්ත. ගිණුමක දකුණු පැත්තේ මොකද්ද? බැර පැත්ත. ඕනම තැනක ඔබ වත්කම් ගිණුමක් හදනවා වෙන්න පුළුවන්, වගකීම් ගිණුමක් වෙන්න පුළුවන්, ආදායම් වියදම් ඕනෑම ගිණුමක් හැදුවොත් ඕනෑම ගිණුමක වම් පැත්ත මොන පැත්තද? හර පැත්ත. ඕනෑම ගිණුමක දකුණු පැත්ත මොන පැත්තද? බැර පැත්ත. එතකොට ඔබ හදන ගිණුමේ මොකද කරන්න ඕන? හදන ගිණුමේ මොකද කරන්න ඕන? මෙන්න මේ ඇති කරන බලපෑම, මෙන්න මේ ඇති කරන බලපෑම විධිමත්ව හර සහ බැර ලෙස මොකද කරන්න ඕන? වෙන් කරන්න ඕන. හර සහ බැර කියලා මොකද කරන්න ඕන? වෙන් කරන්න ඕන. වෙන් කරලා මේ වගේ ස්ථානයක ලියන එකට අපි කියනවා ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය. ස්ථාන දෙකක හර සහ බැර කියලා සටහන් දෙකක් තියෙන ක්‍රමය අපි කියනවා ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය. ඩබල් එන්ට්‍රි සිස්ටම්. නැත්නම් ඩබල් එන්ට්‍රි බුක් කීපින් සිස්ටම් කියන්නේ ඕක. ද්විත්ව සටහන් පොත් ලැබීමේ ක්‍රමය. ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය කියන්නේ ඕක. ඔබගේ භාෂාවෙන් කොත් හර බැර කරනවා කියන ඔය වගේ අදහස. දැන් මම ඔය අයිඩියා එකක් දුන්නේ. එහෙනම් ධන ඍණ කියන එක සමීකරණවලදී කරාට ගිණුම් කරන සමීකරණවලදී ධන ඍණ කාර්ය කරාට ගිණුම්ගත කරන අවස්ථාවේදී ඒවා ලියන ස්ථානයේ මොඩල් එක ආකෘතිය මොකද්ද? ගිණුම. ගිණුමේ ලියන්නේ එක්කෝ හර ලෙස හෝ බැර ලෙස. හර සහ බැර ලෙස වෙන් කිරීමට පවතින මූල ධර්ම තමයි මෙන්න මේවා ද්විත්ව සටහන් මූල ධර්ම. ඕනෑම වත්කමක් වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. අනිත් ඒවත් ඒ වගේ. ඕනෑම දෙයකට අදාළ ඕනම වත්කමකට අදාළයි. ඕනම වගකීමකට අදාළයි. මේවා ද්විත්ව සටහන් මූල ධර්ම. මෙන්න මේ මූල ධර්ම භාවිතා කරලා ගනුදෙනුවකින් ඇති කරන බලපෑම මොන බලපෑමද? ද්විත්ව බලපෑම. හර සහ බැර ලෙස සටහන් කරන ක්‍රමවේදයට අපි ආයෙමම කියනවා ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය. දැන් ඔබ මෙතන ඒකකයෙන් ඔබ ඉගෙන ගන්නවා කොහොමද ද්විත්ව බලපෑම වෙන් කරගන්නේ? ඒ බලපෑම ඇති වුණේ කාටද? ඒ බලපෑම මොකද්ද? කොතනද? කාටද? මොකද්ද? එහෙම තමයි. ආනිම ඉවරන්නේ. ආයෙ කියනවා කොතනද? මොකද්ද? නැත්තම් කාටද? අන්තිමට තමයි එහෙම තමයි කියන කතාවට එන්නේ. නේ? දැන් ඕක මම කොතනද මොකද්ද කොහොමද එහෙම තමයි කියලා පෙන්නන්න. කොතනද මොකද්ද කොහොමද එහෙම තමයි. ඒක යන්නේ මෙන්න මෙහෙම තමයි. හරි? මෝටර රථයක් මිලදී ගත්තා. ඒ ගනුදෙනුව. කොතනද? මේ මෙතන. කොතනද? මුදල්. ආයේ කොතනද? මෝටර රථ. කොතනද? ඉස්සල්ලා. මොකද්ද? මොකද්ද? මුදල් අඩු වුණා. කොතනද? මුදල්. මොකද්ද? අඩු වුණා. කොතනද? මෝටර රථ. මොකද්ද? වැඩි වුණා. කාටද? කොතනද? මොකද්ද? කාටද? කාටද? මෙයාට. කවුද යා? වත්කම්. මේක කාටද? මෙයාට. කවුද? වත්කම්. දැන් ඒක කොතනද? මුදල්. මොකද්ද? අඩු වුණා. කාටද? වත්කම් වලට. දැන් වචනේ එහෙනම් එහෙම තමයි. කොහොමද? බැර. වැඩි වුණා. එහෙනම් එහෙම තමයි කියන තැනට එන්නේ මේ කොතනද? මෝටර රථ. මොකද්ද? වැඩි වුණා. කාටද? වත්කම්. එහෙනම් එහෙම තමයි. කොහොමද? හර වුණා. ගාතාවක්වත් මේක සාහිත්‍ය රසාස්වාදයේ පාඩමක්වත් නෙවෙයි. හැබැයි ගිණුම් කරන සාහිත්‍ය කියලා දෙයක් තියෙනවා. මේක මොකද? accounting rhythm ගිණුම් කරන rhythm එක තියෙනවා. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. ඕකොලුට යන්න ඕන. හැබැයි අපි දරුවෝ ගණන් හදන්නේ. කොතනද එහෙම තමයි. වටකෙස් මැද හිස් වගේ. හරි? මොකෝ වන්න. කොතනද? එතන එහෙම තමයි. මැද නෑ. වටකෙස් මේ කෙස් මේ අත් දෙකේ කෙස් මැද හිස්. නෑ. ඉවරයි. ඉවරයි. ඊළඟට එනවා අර ගිණුම් කරන්නේ උදාන වාක්‍ය. ගිණුම් කරන්නේ අමාරුම විෂය. උදාන වාක්‍ය. දරුවෝ එහෙම හදා ගන්න. අමාරු විෂය. කොච්චර කරත් බැරි විෂය. මා විසින්
වෛරස් කරනම විෂය. ඔබ වෙලාවට කියන්නේ. ඔය හේතුව. අයි රිද්ම් නේ කවුන්ටර් රිද්ම් එක හදන්න රිද්ම් එක. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. ගාතාවක් වගේ යන්න තියෙන්නේ. ඕක ගිනුම් කරන ස්පීඩ් එක දරුවෝ කියනවා ගිනුම් කරන වේගය. ගිනුම් කරන වේගය. ගිනුම් කරන වේගය හැදෙන්නේ ඕක මොකද්ද? ඔක ගැන කට්ටි මෙහෙමයි. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. එක ළමයිගේ වේගය. තව එක්කෙනෙක්. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. මධ්‍ය මට්ටමේ ළමයි. ස්පීඩ් එක. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. තව කොතනද එහෙමයි. කොතන මොකද කාටද එහෙම තමයි. අඳුරු මැදනේ කොතනද එහෙම තමයි. කොතනද එහෙම තමයි. අඳුර ඇහෙන්නේ එහෙම තමයි. එහෙම තමයි. එහෙම තමයි. ඇහෙන්නේ එහෙම. ස්පීඩ් එක. island first. district first. එයාගේ ඇහෙන්නේ මොකද්ද? කෝනේ. එහෙම තමයි. එහෙම තමයි. එහෙම තමයි. ඒ අන්තිමට එන්නේ. හැබැයි මුල් අවස්ථාවේ ඔබට එහෙම තමයි කියන්න ඕන. බැරි වෙයි. පටන් ගන්න ඉල කොහොමද යන්න ඕන? කොතනද මොකද්ද කාටද එහෙම තමයි. කොතනද මොකද්ද කාටද එහෙම තමයි. දැන් යන්න ඕන එහෙම තමයි. හරි? එහෙම තමයි යන්න ඕන. දැන් මම යනවා එන්නේ ඈ. කොතනද ආයේ කියනවා මුදල්. කොතනද මුදල්. කොහොමද අඩු වුණා. කාටද වත්කම්. එහෙනම් මොකද්ද බැර. දැන් ඊතන යන්න ලියන තැන. එහෙනම් තැන් දෙක දැන් දානවා ගිනුම. මම දානවා ගිනුම් දෙකක්. මෙන්න එක ගිනුමක්. right? මෙන්න අනෙක් ගිනුම. ගිනුම් දෙකක්. ගිනුම් දෙකක්. දැන් මේ ගිනුම් දෙකයි මම දැන් මේ දෙනගෙන ලියන්න එපායි. මේ දෙනගෙන ලියන්න ඕනේ. මම ලියන්න දැම්ම ආකෘති දෙක මොකද්ද? ගිනුම් දෙකක්. ඉංග්‍රීසි ඕඩියේ T අකුරු දෙකක් වගේ. එහෙනම් T ගිනුම් දෙකක්. මේ දෙන නම් කරන්න ඕන. නමක් දෙන්න ඕන ගිනුමට. නමක් දෙද්දී හරිද? නමක් දෙද්දී. ඕනේ ඔයාගේ නම තියෙද්දි ඔයාට වාසකම තියෙන්නේ. වාසකම ඔක්කොටම පොදුයි. ඔක්කොටම කියන්නේ ගෙදර කට්ටියට. නේ? දැන් දසනායක කිව්වොත්. ගෙදර ඔක්කොමලා දසනායකලා. හරි? රණසිංහ කිව්වොත්. ගෙදර ඔක්කොම රණසිංහලා. ඒ වාසකම. හැබැයි ඔබට නමක් තියෙනවා. අපි මේකේ දාන්නේ වාසකම නෙවෙයි නම. ඔයාගේ නම මොකද්ද? අචලා කුමාරී දසනායක. ඔබගේ නම මම හිතුවා අචලා. ගිනුමට දාන්නේ යන් එහෙම අචලා. දසනායක කියලා දැම්මොත් එහෙම ගෙදර ඔක්කොම දසනායක. නේ? ඉපදින්න ඉන්න කට්ටිය කවදා හරි දසනායක. ඒ රිසල්ට්ස් පෙන්ඩින්. හරි? ඒ දසනායක. මම ඒක කියු කතාවක්. වාසකමින් ගිනුම නම් කරන්න එපා. වාසකමින් ගිනුම නම් කරන්න එපා. නම් කරන්න මොකෙන්ද? නාමය. ඔබේ නාමය. ඔබේ නාමය ගෙදර ඉන්න බෑනේ අචරලා දෙන්නේ. ඉන්න කට්ටිය ඉන්නවා. ඉන්න දරුවෝ ඉන්නවා. නේ? ඒ කට්ටිය ඉන්න එක පැත්තකින් තියලා අපි නෑ කියලා කතා කරමු. ඉන්න නම තමයි භාවිතා කරන්නේ. එහෙනම් මේ මුදල් කියන්නේ හරියට ඔබේ නම වගේ. වත්කම් කියන්නේ ඔබේ වාසකම වගේ. ගිනුම් නම් කරන්න එපා වාසකම. එහෙනම් මේ ගත්ත ගිනුමට නම දාන්න ඕන වත්කම් ගිනුම කියලා එහෙම දාන්න නැහැ එකෙක්වත්. දරුවෝ දාගන්න ඕක වත්කම් ගිනුම. එහෙම දැම්මොත් හැම වත්කමම වත්කම් ගිනුම්. ඔක්කොමලා දසනායක කිව්වොත් අර වෙන් කරලා හඳුන ගන්න බෑ වගේ. එහෙනම් මේ ගිනුමට නමක් දානවා. ඔබේ නම. මුදල් ගිනුම. මුදල් ගිනුම. මේ ගිනුමට නම දානවා. මෙතනත් මෙයාගේ වාසකම වෙන්නේ මෙයත් වත්කම් කෙනෙක්. එකම පවුලේ. එකම පවුලේ. හරි? මෙයත් ඒ පවුලේ කෙනෙක්, මෙයත් ඒ පවුලේ කෙනෙක්. හරි? දෙන්නම එකම පවුලේ. මොකද්ද වාසකම? වත්කම් නැමැති පවුලේ. හැබැයි වත්කම් නැමැති පවුලේ මෙයා පිරිමි ළමයෙක්, මෙයා ගෑනු ළමයෙක්. මම එහෙම කිව්වේ මෙයා දන හරි හරින. ඒ නිසා ඒ වගේ. එහෙනම් මෙයාගේ නම දාගන්නේ මොකද්ද? එයාගේ නම. මුදල් ගිනුම නම් අරය මොන ගිනුමද? මෝටර රථ ගිනුම. මෝටර රථ ගිනුම. මෝටර රථ ගිනුම. හරි එහෙනම් එක ගිනුමක් මොකද්ද? ඔයා දැක්කා එක ගිනුමක්. ඔයාගේ පේනවා මේ එක ගිනුමක් මුදල් ගිනුම. අනෙක් ගිනුම මොකද්ද? මෝටර රථ ගිනුම. දැන් ලියන පැති දෙක බලන්න. පැති දෙක. මුදල් මොකද උනේ? නිකන් බලාගන්නේ අවබෝධය වෙන්නේ. මේක අවබෝධයක් ඔබට ඔලුවට දාන්න යන්නේ මම. මුදල් අඩු වුණා. මේ මුදල් අඩු වුණා. ඒ කියන්නේ මුදල් අඩු වුණා කියන්නේ වත්කම් අඩු වුණා වගේ. අපි දානවා තර්කයක්. මේ මෙතනම තියෙනවා. වත්කමක් මෙන්න අඩු වුණොත් මේ තියෙන විතර ගත්තොත් වත්කම අඩු වෙන්න ඕනේ. වත්කම අඩු වුණොත් මේක බැලුවත් කමන්නේ. මේ ඔබගේ ආකෘතිය බලුවත් ඔයාලට පේනවා මේ ආකෘතිය ඔබට බලුවොත් මේ වත්කම් අඩු වුණොත් බැර. එහෙනම් අඩු වෙන කෙනා බැර විය යුතුයි, වැඩි වෙන කෙනා හර විය යුතුයි. එහෙම වෙන්න. එහෙනම් දැන් ආයෙ මම එනවා මෙතන ගිනුම් දෙකට. මෙතන ගිනුම් දෙකට එනවා. මම බලන්න ගිනුම් දෙක. මුදල් නැමැති වත්කම මේ වන්නේ මුදල් නැමැති වත්කම අඩු වුණා. එහෙනම් බැර.
දැන් මේක මේ පැත්ත බැර කියන්නේ දකුණු පැත්ත මේ පැත්තේ. එහෙනම් මේ මුදල් ගිණුමේ මම මේක ලියන්න ඕන කොයි පැත්තේද? බැර පැත්තේ. බැර පැත්තේ ලියන්න ඕන. ලියන්නේ මොකද්ද? ගැටලුවක් එනවා. ලියන්නේ අගය. ගිණුම් කරන්නේ සටහන් වන්නේ මූල්‍ය වටිනාකම. මූල්‍ය බලපෑම. මූල්‍ය වටිනාකම. එනවා කීයද මුදල් අඩු උනේ කීයක්ද? මම දැන් දාන්නම්. මෝටර රථය ගද්දී අපි අඩු වෙන්නේ මුදල් කීයක්ද? ලක්ෂයක්. එහෙනම් මේ මුදල් ගිණුමට බැර වෙන්නේ කීයක්ද? ලක්ෂයක්. ඕම් මම ලක්ෂය ලියනවා. බැර පැත්තේ ලියුවා. අගයක් ලියුවා. මුදල් ගිණුමට බැර කරා කියනවා මේකට. බැර කරා. බැර පැත්තේ ලියුවා. දැන් තැනක හර කරන්න ඕන. දැන් ඔයා තැනක මොකද කරන්න ඕන මේක? හර කරන්න ඕන. යම් තැනක ඔබ හර කරන්න ඕන. කොහෙටද ඔබ හර කරන්න ඕන? දැන් මේ දිනවා. වැඩි වුණොත් නිහර වෙන්නේ වත්කම වැඩි වුණොත් හර වෙන්නේ. හර උනේ කාටද? මෝටර රථ ගිණුමට. මෝටර රථ ගිණුමට තමයි හර වෙන්නේ. මෝටර රථ වැඩි වුණා. එහෙනම් හර කළා. හර කියන්නේ ගිණුමක වම් පැත්ත. ඔන්න මම වම් පැත්තේ දැම්මා ලක්ෂය. වම් පැත්තේ. මේකේ අදහස මුදල් ගිණුම බැර කරා මෝටර රථ ගිණුම හර කරා කියන අදහස තමයි තියෙන්නේ. මුදල් ගිණුම බැර මෝටර රථ ගිණුම මොකද වෙන්නේ? හර කියන අදහස තමයි ඔය තියෙන්නේ. අදහස තමයි ඔය තියෙන්නේ. හැබැයි ඕක මේක අගය දැම්මට ඉස්සරහින් චුටි වචනයක් දාන්නත් ඕන. නැත්නම් නිකන් මේක නිකන් අගය විතරයි තියෙන්නේ. එතකොට හේතුව දානවා. හේතුව තමයි කරුණ වෙන්නේ. මුදල අඩු වුණා. ඒක මේ කියන්නේ ඒක. මුදල් බැර කරා කියන්නේ මුදල් අඩු වුණා. ඇයි ඒ? හේතුවක් තියෙන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ කියලා ලියන්න ඕන. ඇයි ඒ මෙතන සල්ලි අඩු වුනේ? මෝටර රථයක් ගත්ත නිසා. එහෙනම් ඒ හේතුව වෙන්නේ මොකද්ද? නිකන් හේතු නෙවෙයි. ඒ හේතුව. මුදල බැර වුණේ අඩු වුණේ ඇයි ඒ? මෝටර රථ ගත්ත නිසා. එහෙනම් මොකද වෙන්නේ? මෝටර රථ. මෝටර රථ. එහෙනම් මේ මුදල් ගිණුමට බැර කරන්නේ ලක්ෂයක් මොකක් කියලාද? මෝටර රථ කියලා. එහෙනම් මෝටර රථයක් ගත්තා වැඩි වුණා. වැඩි වුණ නිසා වත්කම් වැඩි වුණාම හර කරා. ඇයි මෝටර රථ ගිණුමට හර කරේ? මෝටර රථය ගත්ත නිසා. ඉතින් ගත්තම ඇයි ඔය හර කරේ? ගත්තම වත්කම වැඩි වෙනවා. වැඩි වෙනකොට හර කරා. කොහොමද ගත්තේ? සල්ලි දීලා. එහෙනම් මොකද හේතුව? මුදලින් මේක ගත්ත නිසා. එහෙනම් මෙතන ලියනවා මුදල්. මම දැන් වෙන් කරනවා. එතන ලියනවා මුදල්. දැන් ඔබට පේනවා මුදල් ගිණුමට බැර කළා මොකක් කියලාද? මෝටර රථ කියලා. මෝටර රථ ගිණුමට හර කළා මොකක් කියලාද? මුදල් කියලා. මුදල් කියලා. එහෙනම් මේකේ ඔයාට ඔලුවට වැටෙනවා මේ දෙන්නගේ නම් දෙක තමයි මේ මාරු වෙලා තියෙන්නේ. මෙයාගේ නම ඔබට මෙයාගේ නම අරයාගේ ගිණුමේ ලියලා. එයාගේ නම මෙයාගේ ගිණුමේ ලියලා. නම් දෙක මාරු වෙලා තියෙන්නේ එහෙම. තිබ්බ නම මාරු වෙලා. කසාද බැන්දම නෝන මහත්තයාගේ අගට මහත්තයාගේ නම එකතු වෙනවා වගේ. වාසකම වෙනස් වෙලා. තිබ්බ වාසකම වෙනස් වෙන්නේ එහෙමත් එකතුනේ. අචලා කුමාරී දිසානායක පොන්සේකා. පොන්සේකා තමයි මහත්තයා. හරි? එහෙම. ඒ වගේ එහෙමද තමයි වෙලා තියෙන්නේ. මෙයාගේ නම අරයට ගිහිල්ලා එයාගේ නම මෙයාට ඇවිල්ලා. ඔයාලා ඔලුවට ගන්න මෙච්චරයි. මේකේ අරකේ නම ලියනවා අරකේ මේකේ නම ලියනවා. ඇයි දන්නවද එහෙම කරන්නේ? ඇයි ඒ වාසකම දාගන්නේ? මගේම නෝනා කියන්ට. අතන. නේ? නැත්තම් නෝනා ඔප්පු කරන්නේ මම කසාද බැඳපු කෙනෙක්. නම දාගන්නවා. තවරමු ඇති. අපි ඒවා පසු දවසක කතා කරමු. හරි? මෙතන එහෙනම් ඇයි ඒක දාන්නේ? මුදල් ගිණුමට බැර කළේ මේකෙන් කියන කතාවක් තියෙනවා. ක්ලාස් මේ කතාව මේකෙන් කියවෙන්න ඕන. සල්ලි දීලා මෝටර රථයක් ගත්තා මේ. මගේ මුදල අඩු වුණා ලක්ෂයක් මෝටර රථේ ගත්ත නිසා. එහෙම කියවෙන්න. මේකේ මගේ මෝටර රථේ වැඩි වුණා මුදල් දීලා ගත්ත නිසා. ඒක කියවෙන්න ඕන. අන්න ඒක කියවෙන පරිදි ගනුදෙනුවක බලපෑම හර සහ බැර ලෙස වාර්තා කරනවා නම් යම් ස්ථානයක් ලෙස ගිණුමක් තුල අපි ඔකට කියනවා ද්විත්ව සටහන් වාර්තා ක්‍රමයක්. ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය කියන්නේ ඕක තමයි දරුවෝ ගිණුම් ක්‍රමේ ප්‍රධාන වාර්තා ක්‍රමය ද්විත්ව සටහන් වාර්තා ක්‍රමය කියන්නේ ඕක. සරල දෙයක්. ඔබට තියෙන්නේ ගනුදෙනුව දුන්නම මේකත් තේරුම් ගත්තා මේකත් තේරුම් ගත්තා මේකත් තේරුම් ගත්තා ඒකලා මෙතෙන්ට එන්න ඕන. කාටද මොකද්ද? නේ? මෙතන නැත්නම් මේ කොතනද මොකද්ද? කොතනද මොකද්ද? හොඳ මෙහෙම. කොතනද මොකද්ද? කාටද එහෙම තමයි. එහෙනම් එහෙමම තමයි වගේ තමයි මේ ලියුවේ. එහෙමම තමයි. හැබැයි ඔබ ඉගෙන ගන්නවා සමහර කාට. මෙතන නිකන්
කාටද එකවරම ගන්න මෙතන කාටද කියලා ගන්න මෙතන එහෙමම තමයි මැද නැහැ උතර අමාරුයි පළමු අවස්ථාවේ නිර්මාණය කරගන්න මේ පැටර්න් එක හුරු වුණාට පස්සේ ඔටෝ ඕක වෙනවා නේ ඔටෝ ඕක වෙනවා නින්දෙන් හීනයක් දැක්කත් හීනේ තිබ්බනම් වත්කම් වැඩි වෙලා හර කියන තමයි කෑ ගන්න නැගිටින්න ඕනේ ඒ වත්කම් වැඩි වීම හර නින්දෙන් වත්කම් නැමති ඔයාලා නින්දෙන් ගොඩාක් වත්කම් දකින්නේ නේ ඕන තරම් වත්කම් දකින්නවා ඒතකොට දැන් අනේ මම දකින්නේ වත්කමක් අනේ මෙයා මට වත්කමක් කවදා හරි මට වැඩි වුණොත් මෙයා මට හර කරගත හැක සාහිත්‍ය ගිනුම් කරන සාහිත්‍ය අනිත් පැත්තට අනිත් පැත්තට අනිත් පැත්තේ මම මේ දකින්නේ නම් වත්කමක් හැබැයි මට මේ වත්කම මම කියන්නේ අධ්‍යාපනයේ නැමැති වත්කම ඉගෙනගෙන උත්තර තැනකට යනවා කියන්නේ හිණෙන් දකිනවා ඒවල ඩිග්‍රියක් අරගෙන හොඳ තැනක ඉඳන් හොඳ මේක මේක මට වත්කමක් හැබැයි කවදා හරි මට මේකට යන්න බැරිනොත් එහෙම වත්කම නැති වෙනවා ඉවරයි බැර වුණා තමයි ඒ වගේ තමයි ඒ වගේ වැඩක් මේක ඔටෝ එන්න ඕන මේක ඔටෝ එන්නේ නැහැ හැබැයි ඒ ඔටෝ එන්න ක්‍රමයට උරුර දාන්න තමයි දැන් මේ ඒකකේ පටන් ගන්න හරි දැන් එහෙනම් ඔන්න වැඩේ හරි ඔය කතාව තමයි අද දවසේ මූලික ආරම්භක වැඩේ ඔන්න ඕක කියලා මම කියන්නේ වත්කම් කතාව දැන් ඔබට මේ පැහැදිලි කරලා දුන්න න්‍යාය තමයි ඔය තියෙන්නේ ඒකට වඩ ගත්තොත් එහෙම ඔය න්‍යාය තමයි මේක පුරාවට තියෙන්නේ මේන් ටේබල් එකක් අද මේ ටික විසඳනවා අපි මූලිකාංග වැඩි වෙනකොට අඩු වෙනකොට පද දෙකක් දානවාද පද දාන වැඩේ තියෙන්නේ හරයි බැරයි තවත් ෂෝට් කරා තවත් ඔප්පු කරා ස්ටෙප් ටිකක් ගත්තා කාටද කොහොමද කියලා සෙටප් එකට ඇවිල්ලා නැවතුවා මෙතෙන්ට එන වැඩේ තමයි අද කරන්නේ ඔතෙන්ට එන වැඩේ තමයි අද කරන්නේ දැන් ඔය කතාව ඔබ ලියා ගන්නවත් අවශ්‍ය නැත ලස්සනට පැහැදිලි කරලා නිබන්ධනය දාලා තියෙනවා දැන් දරුවෝ යනවා නිබන්ධනයට යන්න හරි නිබන්ධනයේ කීවෙනි පිටුවට දන්නවද ඔයා යන්න ඕන දැන් ඊට පස්සේ ඔක් කරන්න තියෙන්නේ ඔයා එනවා නිබන්ධනයේ කොතෙන්ද දන්නවද මෙන්න මේ පිටුව වලට ඔයා එන්න පිටුව අංකය මම කිව්වොත් ඔයාට 8 වෙනි 9 වෙනි පිටුව තුල මේ කතාව ලස්සනට නෝට් කරලා තියෙන්නේ නිබන්ධනයේ තියෙනවා චුට්ටක් බලන්න යන්න ටක් ගාලා දරුවෝ අවබෝධ කරගෙන යන්න ගනුදෙනුවක් නිසා ලෙජර් ගිණුම් වලට ඇති කරන බලපෑම හඳුනා ගැනීම මේ කතාව උන්ට බලා ගන්න වැදගත් තැන් හයිලයිට් කරගන්න කිසියම් ගිණුම් කරන ඒකයකට අදාළ ඇතිවන ගනුදෙනුවක් හෝ සිද්ධියක් හේතු කොටගෙන එම ගිණුම් කරන ඒකකයක ගිණුම් කරණයක් ඇතුලේ වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් ආදී වැඩිවීමක් අඩුවීමක් සිදුවේ එසේ සිදුවන බව ආරම්භයේදීම මෙසේ මා විසින් සටහන් කොට ඇත හරි මේක හරි ඒක මේ ඊළාට අතර මේ ගනුදෙනුවේ අඩුවීමක් සිදුවන අතර මේ බව ගනුදෙනුවක් නිසා මේක නිසා ගනුදෙනුවකින් ලෙජර් ගිණුමකට ඒ බව මම මෙතන ලියා ඇත මේ බලපෑම වැඩි වෙනවා අඩු වෙනවා කාටද ගිණුමකට කරනවා බලපෑමක් ඒකත් උන සටහන් කරා මම ඕක ඉස්සලා කිව්වේ නෑනේ ෂෝට් නෝට් මෙතඩ් එකක් ආවා ඔළුවට දැම්ම අයිඩියා එකක් ඒ මත දැන් අරන් යනවා නේ හරිද අර රේල් පීලි දෙක පෙන්නුවා දැන් මේ කෝච්චිය අරන් යනවා බලාගෙන කෝච්චිය ගාන්ට යන්න නැත්නම් හිටුමක ගැස් වෙනවා කෝච්චිය ගැස් වෙන්න දෙන්න බෑ හරි නිසා ලෙජර් ගිණුම් වලට ඇති කරන බලපෑම යන්නේ අදහස් වේ තමයි ඉවරයි උදාහරණයක් දානවා මේක නෙවෙයි දැන් මේ ඔබට අවබෝධයට දුන්න උදාහරණේ එතන හිතන්න උදාහරණයක් දාලා පැහැදිලි කරනවා අයිතිකරු ව්‍යාපාරික මුදලින් ප්‍රාග්ධනය යෙදවීම එහෙනම් එතන මේ වගේ ගනුදෙනුවක් දැන් වෙන එකක් හිතන්න මේක අයිතිකරු ප්‍රාග්ධනය දානවා නිසා මුදල් සහ ප්‍රාග්ධන ගිණුම වැඩි වේ හරියට මෙහෙම කරා වගේ මේක දෙකට ගැහුවනම් මම කිව්වොත් එහෙම කොතනද කියන එක තමයි කොතනද උතන වැළුවොත් එහෙම මුදලුයි ප්‍රාග්ධනයයි කොතනද මොකද්ද කියනවා දෙන්නම වැඩි වෙනවා සල්ලි දාපු මුදලුත් වැඩි වෙනවා අයිතිකරුට අයිතිය ප්‍රාග්ධනයත් වැඩි වෙනවා කොතනද මුදල් ප්‍රාග්ධනය මොකද්ද දෙන්න වැඩි වුණා ගිණුම් කරමින් ඒ කියන්නේ මම යාඩෙන් කියනවා උදාහරණ දෙක කොතනද මොකද්ද කියලා ඔය තියෙන්නේ කොතනද මොකද්ද කියන එක තමයි උදාහරණ දෙක කොතනද මොකද්ද අත්පිට මුදලින් ගෘහ භාණ්ඩ මිලට ගැනීම මේ වගේ එකක් දැන් මෝටර රථයේ මේ දැන් අර දෙන ගෘහ භාණ්ඩනේ එතකොට මොකද වෙන්නේ කොතනද මුදල් ආයේ උපකරණ මොකද්ද එතන නම් දෙකම වැඩි වෙනවා කියන්න බෑ ගන්නකොට මුදල සමහරක් වෙලාවට මේ මෙහෙම න්‍යායක් හදන්න එපා දරුවෝ කොතනද මොකද්ද කියලා ගත්තී එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා එහෙම නෑ සමහරක් ඒ වගේ දෙකම වැඩි වෙනවා සමහරක් ඒ වගේ දෙකම අඩු වෙනවා හැබැයි කවද ඒ වැඩි අඩු වීම එහෙම වෙන්න පුළුවන් දෙකම වැඩි වෙනවා දෙකම අඩු වෙනවා හැබැයි කවදාවත් දෙකම බැර වෙනවා දෙකම හර වෙනවා වෙන්න බෑ නේ නැතෝක වැරදි හිතන්න පුළුවන් මෙතනත් කියන්නේ එක මේ මෙතන අත්පිට මුදලට ගද්දී මුදල් අඩු වෙනවා ආයේ උපකරණ වැඩි වෙනවා දැන් ඔය ඕන වෙනසක් ආවොත් ඒ වෙනස සටහන් කරන්න භාවිතා කරන න්‍යායාත්මක සාධක තමයි අපි කියන්නේ මොකද්ද? ද්විත්ව සටහන් තියනවා කියන්නේ ඕක.
ditth සටහන් තියෙනවා කියලා අපි කතා කරන්නේ ඔන්න ඔය දෙයට. හරයි බැරයි කියලා ලියනවා කියලා කතා කරන්නේ ඔන්න ඔය දෙයට. හරිද? එහෙනම් එහෙම ලියද්දී බලමු ලියන හැටි. ඒ ditth සටහන් මූල ධර්ම ආදේශ කිරීම. මෙන්න දේවල් ආදේශ කරනවා. මම දැන් එකක් ආදේශ කරේ. එකක් ආදේශ කරේ දැන් ආදේශ කරනවා. දැන් කියනවා මේ ditth සටහන් මූල ධර්ම වලට අනුව ලෙජර් කිනුම් වර්ග 5ක් වෙනුවෙන් ditth සටහන් මූල ධර්ම 5ක්ද පවතින අතර ඒවා පහත පරිදි ඉදිරිපත් කළ හැක. ඒ සියල්ලද මා මෙසේ ගිණුමක ඉදිරිපත් කර ඇත. මේ ටික ඉදිරිපත් කළා තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා වෙනුවට හරබැර කියන වචනේත් මේකට එකතු කරලා තියෙනවා. මේ අට දාලා තියෙන්නේ ඒවා. වත්කම් පිළිබඳ මූල ධර්මය. මේ තියෙන්නේ වත්කම් පිළිබඳ මූල ධර්මය. වත්කම් වැඩි වෙන්නේ හර අඩු වෙන්නේ බැර. වත්කම් මූල ධර්මය. ඊළඟට. එතකොට ඔයාලට මම ඒක ඔලුවට දැම්මා. ලියන්නේ කොහෙද ගිණුමක? එහෙනම් මේ වත්කම නම් මෙන්න මේ වගේ. මේ වත්කම් ගිණුම නම් වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. වත්කම නම් මේක වත්කම් ගිණුම නම් වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. ඊළඟට වගකීම් මූල ධර්මය. මේ වගකීම් බලන්න. වැඩි වෙනකොට බැර අඩු වෙනකොට හර. වැඩි වෙනකොට බැර අඩු වෙනකොට හර. එහෙනම් මේකේ අනිත් පැත්ත. දැන් මම නිකන් දැම්මොත් ආයේ මේ වගේ එකක් මෙතන ඔබගේ අවබෝධයට. තවත් මේ වගේ ගිණුමක්. මෙතන ගිණුම කියලා එකක් තියෙනවා. ආයෙ ගිණුම් තියෙනවා මෙන්න මේ වගේ. සමහරක් ඒවා හර වෙනවා මෙතන බැර වෙනවා. එහෙම මේක මාරු වෙන්න පුළුවන්. එහෙම මේක මාරු වෙන්න පුළුවන්. මෙහෙම යන මේ වගේම මෙහෙම යන අවස්ථාවක් තියෙනවා. මෙහෙම යන අවස්ථාවක් තියෙනවා. වැඩි වෙන මේ වත්කම් නම් මෙහෙම. වත්කම් නම් මෙහෙම. අනත මං මේ වත්කම් මෙහෙම අද මෙහෙම දාන්නම්. අද මේ මේක කමන්න මේකත් හරි. මේ පැත්තයි මේ පැත්තයි යන ඒවත් තියෙනවා. ඕන එකක් තියෙන්න පුළුවන්. කියන්නේ මෙතන මාරු වෙනවා නේ. වගකීම් නම් අඩු වෙනකොට හර. වගකීම් මේක මෙහෙම විතර. මේ වගකීම ධනරින මම දැම්මේ නේ. මං කියන්නේ මේ දෙන්න මාරු වෙලා යන කෙනෙකුත් තියෙනවා. දෙපැත්ත මාරු වෙන ඒවා තියෙනවා. ඒක මාරු වෙන අවස්ථාව. මේකෙන් බැලුවොත් තේරෙනවා. වගකීම් වැඩි වෙනකොට බැර අඩු වෙනකොට හර. මම දාන්න ඕනේ ඉතින් මේ වගකීම් ගිණුම මේ වැඩි වුණා. එහෙම. දාන්න ඕන. ඒතර තමයි ඒක තේරෙන්නේ. නැත්තම් වත්කම් ගිණුමක් ඒක අඩු වුණා. එතකොට තමයි මෙහෙම හැදෙන්නේ. ඒක මම අවස්ථාවන වෙන් කරන්න මේ ගිණුමකින් මොකලු දාන්න අමාරුයි. මෙතන. වගකීම කියන්නේ වගකීම වැඩි වෙනකොට බැර අඩු වෙනකොට හරි. වගකීමයි හිමිකමයි ආදායමයි. තුන් දෙනාම එක වගේ යන්නේ. එකම පවුලේ සමාජිකයෝ. එකම පවුලේ සමාජිකයෝ. වගකීමයි හිමිකමයි ආදායමයි. මේ එකම පවුලේ සමාජිකයෝ. එහෙම මතක තියාගන්න. නේ ප්‍රාග්ධනයේ තාත්තානම් වගකීම අම්මානම් ප්‍රාග්ධනයේ නැමැති තාත්තාත් වගකීම් නැමැති අම්මාටත් දාව බිහි වෙනවා ආදායම් නැමැති පුතා. ඔක්කොම එකම පවුලේ හැසිරෙනවා එකම වගේ. එකම පවුලේ එකම වගේ. හැබැයි ඉන්නවා එයාලට දරුවෝ නෑ. දෙන්නෙක් ඉන්නවා දරුවෝ නෑ. කවුද? වත්කම් නැමැති පියා සහ වියදම් නැමැති අම්මා. දරුවෙක් නෑ. කමන්නේ. දෙන්න ආදරෙන් ජීවත් වෙනවා. එකම වගේ. එකම වගේ. ඒ වගේ. ඒව මතක තියාගන්න කතාව තුළ පවුලක් ගැන වගේ යන්නේ මේක. හැබැයි මේ ඔක්කොම මොකද්ද? මව්වරු පියවරු නැමැති තැන පොදු ගිණුම් කරන මූලිකාංග පහ. ඔක්කොමලා වෙන් කරන්න පුළුවන් මොනවද? ඔක්කොමලා ඉන්නේ ගිණුම් කරන නැමැති කුලකේ. නේ? මව්වරු පියවරු කියන කුලකේ මෙයාලා. හැබැයි දෙන්නගේ කුලක දෙක වෙනස්. දෙන්නේ කුලක දෙයකට අනිත් දෙන්න තව කුලක දෙයකට. වත්කමුයි වියදුම එක වගේ. හරි? අනිත් තුන් දෙනා එක වගේ. අනිත් තුන් දෙනා එක වගේ. පැහැදිලි. පස්සේ කියන්නම් මේ දෙන්නට දරුවෝ නැති ඇයි මෙයාලට දරුවෙක් ඉන්නේ ඇයි පස්සේ කියන්න හිතා විසරට යන්න ඕන. කියන්නේ මේක මේ පැත්තට එකක් වැඩියෙන් එකතු වෙන්නත් අර පැත්තට එකතු නොවෙන්නත් හේතුව මං කිව්වේ. පස්සේ කියන්න. පස්සේ ලා කියන්න. මෙච්චරයි සිද්ධාන්ත. පහ වෙන් කරලා තිනවා ස්ටෙප් පහ පල්ලෙහාට. පල්ලෙහාට තමයි ස්ටෙප් පහ ගන්නට. වත්කම් මූල ධර්මය, ආදායම් මූල ධර්මය, වගකීම් මූල ධර්මය, වියදම් මූල ධර්මය, හිමිකම් මූල ධර්මය. පහයි. තවත් ඕක මම ඔයාට ෂෝට් නෝට් එකක් දාලා තියෙනවා. අනේ මම ෂෝට් නෝට් එකක් දාලා තියෙනවා. බලන්න මම දාලා තියෙන ෂෝට් නෝට් එකේ මොකද්ද දාලා තියෙන්නේ කියලා. මම දාලා තියෙන ෂෝට් නෝට් එකේ බලන්න මොකද්ද දාලා තියෙන්නේ කියලා එහා පැත්තේ. වත්කමුයි වියදමුයි එකම ගිණුමකට ගන්න පුළුවන් මේ දෙන්නටම වත්කම් කියන්න පුළුවන්. නේ? හරි. මේ දෙන්නටම වත්කම් කියන්න පුළුවන්. ඇයි? වත්කම් විදියටමයි වියදම් හැසිරෙන්නේ.
වත්කම් වැඩි වුණත් අර වියදම් වැඩි වුණත් අර අඩු වෙනකොට දෙන්නම් බෑ. ඊළඟට ෂෝට් නෝට් එකක් දාලා තිනවා එහා පැත්ත ටියුට් එකේ එහා පැත්තේ පිටුවේ මේ තුන් දෙනාම එක වගේ. තුන් දෙනාම එක වගේ හැදෙන්නේ. තුන් දෙනාටම එක ගිණුමක් දාලා තිනවා තුන් දෙනාෙන් කවුරු වැඩි වුණත් බැර කවුරු අඩු වුණත් හර. නේද? එහෙනම් තුන් දෙනාම එතන ගිණුමට ගන්න පුළුවන්. දැන් ඔයාට තියෙන්නේ ඔය සම්බන්ධ උදාහරණයක් මම දාලා තියෙනවා. උදාහරණේ බලන්න දරුවෝ ඔක්කොම ලැබිලා. අත්පිට මුදලින් භාණ්ඩ මිලදී ගැනීම යන ගනුදෙනුව නිසා නවවන පිටුව තුල මැද තියෙනවා නිබන්ධනේ. හරි? අත්පිට මුදලින් භාණ්ඩ මිලදී ගැනීම යන ගනුදෙනුව නිසා අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා. සල්ලි දීලා භාණ්ඩ ගත්තා. සල්ලි දීලා භාණ්ඩ ගත්තා. නිසා ගැනුම් නැමැති වියදම වැඩි වේ. ඔන්න ඔලුවට දාගන්න. මම ඔබට තර්ක කරලා තියෙනවා ගැනුම් කියන්නේ දැන් මොකද්ද කියන එක. හැබැයි දැනට ඔබ අවබෝධ කරගන්න වියදමක් නම් සල්ලි දීලා බඩු ගත්තා මොකද වෙන්නේ? මුදල අඩු වුණා. ගැනුම් කියන එක වියදම් සාමාන්‍යයෙන් වියදම්. එයා වැඩි වුණා. වත්කම අඩු වුණා වියදම් වැඩි වුණා. මේක දාන්නේ වත්කම් අඩු වුණා. වත්කම් අඩු වුණා. එහෙනම් බැර වුණා. වියදම් වැඩි වුණා. හර වුණා. මෙයා බැර වෙනකොට මෙයා හර වෙනවා. ගානට වෙන් වෙනවා ඕක. වෙන් වෙනවාමයි. ගානට එනවා. තව උදාහරණයක්. අත්පිට මුදලට විකුණන යන ගනුදෙනුවේදී අත්පිට විකුණනවා. අත්පිට කියන්නේ සල්ලි දීලා සල්ලි අරගෙන බඩු වික්කා. මුදල වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා කියන්නේ වත්කම් වැඩි වෙනවා. හර. වත්කම් වැඩි වෙනවා. හර. හරිද? ඊළඟට විකුණුම් කියන එක දරුවෝ දැන් හොඳටම දන්නවා ආදායම්. ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනවා. විකුණන්ට ආදායම වැඩි වෙනවා. බැර. බැර. බැර වෙනවා කියන්නේ. ඔන්න ඕක තමයි ඔය හරයි බැරයි කියලා අපි හදාන්නේ යන්නේ. හර කළා බැර කළා කියලා අපි කතා කරන්නේ ඔන්න ඔය ඒකකේ තමයි. හර වෙනවා බැර වෙනවා කියන්නේ. නේද? එහෙනම් සටහන් දෙකක් තියෙන එකට තමයි අපි කියන්නේ මොකද්ද? dittu සටහන් ක්‍රමය කියන්නේ. සටහන් දෙකක් තියන්න යන ක්‍රමය. දැන් ඔයා උතෙන්ට එනකන් ආවනම් අවබෝධය. දැන් අපි යනවා නිබන්ධනයේ ප්‍රශ්නාවලිය ආරම්භ කරන්න. දැන් තියෙන්නේ ඔය ඉගෙන ගත්ත අදහස් ටික භාවිතා කරමින් ගණන් හදන්න. දැන් මම ඔයත් එක්ක යනවා. ඉස්සෙල්ලා මම කට්ටිය ටියුට් එකේ පිටු අංකය 20ට. ටියුට් එකේ පිටු අංකය 20ට. හරි. අපි යන් ටියුට් එකේ පිටු අංකය 20. හරිද? ටියුට් එකේ පිටු අංකය 20 බලන්න මම කතාව කියනවා. එතකොට අහන ඉන්න දරුවන්ටත් ඒක අහගෙන අවබෝධ කරගන්න පුළුවන්. හරිද? බලන ඉන්න දරුවන්ට, අහන ඉන්න දරුවන්ට. මේක අහගෙන තේරුම් ගන්න දරුවන්ට මේක බලන්න පුළුවන්. නිබන්ධනය සහිත දරුවන්ට මේක වාර්තා කරලා අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දෙපොළටම ඒක පැහැදිලි වෙන විදිහට තමයි මම ඒකේ ආරම්භ කරලා මේ පැහැදිලි යන්නේ. 10 වෙනි ප්‍රශ්නයක් තියෙනවා 20. ඉස්සරහම මම ඔයාලට කියනවා ටේබල් එකක් පුරවන්න තියෙන්නේ. උගන්නපු දේ, උගත් දේ යලි මතකය. උගත් දේ ඉගෙන ගත්ත අයිඩියා එක මතක් කරනවා. ටේබල් එක පුරවමු. අහන ඉන්න කට්ටිය උතර පැහැදිලි කිරීමෙන් අවබෝධ කරගන්න. පහත් සඳහන් ditth සඳහන් මූලධර්ම එන හර සහ බැර වචන තුලින් සම්පූර්ණ කරන්න කියනවා. ඔයාට තියලා තියෙන ටේබල් එකේ මෙතන තියෙනවා ඉස්සලම වත්කම් කියලා. වත්කම්. මෙතනම දාලා තියෙනවා වැඩිවීම කියලා තියෙන ටේබල් එකේ. වත්කම් වැඩිවීම. මේ එන වචනේ දාන්න. වත්කම් වැඩිවීම. මේ වත්කම් වැඩිවීම මොකක්ද වචනේ? අදාන්න පළවෙනි එක හර. වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර. හරි. ඊළඟට ඒකේ අනිත් පැත්ත පුරවන්න යනවා. වත්කම් අඩුවීම. වත්කම් අඩුවීම. ඉස්සරහ දෙවෙනි කොටුවේ ලියන්න. බැර. වත්කම් අඩුවීම බැර. වත්කම් අඩුවීම බැර. වැඩිවීම හර වෙනකොට අඩුවීම බැර. අඩුවීම බැර. හරි. දැන් ඔයාලට අලුත් දෙයක් හම් වෙනවා මේ මෙතන තව කෑල්ලක්. ටේබල් එකේ තියෙනවා තව කෑල්ලක් මෙහෙම. මොකක්ද අලුත් කෑල්ල? අලුත් කෑල්ල. සාමාන්‍ය සේසේ නැමැති කෑල්ල. සේස කෑල්ල. මොකදන සේසේ කියන්නේ? අපි සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේ සේසේ කියලා කියන්නේ ඉතිරි වෙන තැන. ඉතිරි වෙච්ච ගාන. ඉතිරි වෙච්ච ගාන. සේසේ කියන්නේ ඉතිරියනේ. අවසාන ප්‍රතිඵලය. සේසේ. සාමාන්‍යයෙන් සේස වෙන්නේ එක සේසේ කියලා අපි ගිණුම් කරමින් ඉතුරු කරන්නේ සාමාන්‍ය ඉතිරි වෙච්ච තැන අවසන් අගය වගේ අදහසක්. මතක තියාගන්න දරුවෝ මේක. යමක් වැඩි වුණොත් තමයි ඒක ඉතිරිත් වෙන්න උනන්ද. වැඩි වුණ දේ ඉතිරි වෙන්නේ. අඩු වුණ දෙයක් ඉතිරි වෙන්න බෑනේ. අඩු වෙච්ච දෙයක් ඉතිරි වෙන්න බෑනේ.
එහෙනම් යමක වැඩි වෙන පැත්ත තමයි සාමාන්‍ය ශේෂය ලෙස අපි ඉතුරු කරන්න වෙන්නේ. දැන් කියන්නේ උතර පුරවන්න තියෙන්නේ මොකක්ද? වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. එහෙනම් ශේෂය මොකද්ද? වැඩි වෙච්ච එකෙන්ම තමයි ශේෂය කියන්නේ. එහෙනම් ශේෂය කියන එකකට දාන වචනේ මොකද්ද? මෙතන වැඩිවීම ලියපු වචනේම දාන්න. හර. ඕනම දෙයක වැඩි වූ පැත්තේ තමයි ශේෂය තියෙන්නේ. එහෙනම් වත්කම් වැඩිවීම හර එහෙනම් වත්කම් ගිණුමක ශේෂය කොයි පැත්තේද? හර පැත්තේ. හර පැත්තේ. හර පැත්තේ තමයි තියෙන්නේ. හරි. හර පැත්තේ තමයි. හරි. ඔන්න ඒක හරි. දෙවෙනි එක පුරවන්න දෙන්න දරුවෝ. වගකීම්. මෙතන තියෙනවා වගකීම්. වගකීම් කියලා තියෙනවා. පුරවන්න. වැඩිවීම. වගකීමේ ඔය හරියට මේක බලන්න පුරවන්නේ නැහැ. මෙතනින් තියෙන එක මම පැහැදිලි කරනවා. ඔබ නිබන්ධනයේ තියෙන පිළිවෙලට පුරවන්න ඕනේ. වගකීම වැඩි වුණොත් බැර. එන වැඩිවීම කියන එකට බැර දාන්න. වගකීම වැඩිවීම බැර. වගකීම වැඩිවීම බැර. එතකොට ඔකේ අනිත් පැත්ත. වගකීම අඩුවීම හර. වගකීම අඩුවීම හර. නේද? වගකීම අඩුවීම හර. සාමාන්‍ය ශේෂය. දැන් දන්නවා වැඩිවීම බැර නම් සාමාන්‍ය ශේෂයත් බැරම තමයි. බැරම තමයි. සාමාන්‍ය ශේෂයත් බැර. හරි. ඊළඟට ආදායම්. ඊළඟ කියන ආදායම්. බලන්න. ආදායම් වැඩිවීම බැර එනලියට ආදායම් එකේ වැඩිවීම ඔයා ලියන්න බැර ආදායම් වැඩිවීම බැර. හරි. එහෙනම් දෙවෙනි එක ආදායම් අඩුවීම. ආදායම් අඩුවීම. ආදායම් අඩුවීම. හර. ආදායම් අඩුවීම හර. හරි. ආදායම් අඩුවීම හර. හරි. ඊළඟට සාමාන්‍ය ශේෂය වැඩිවීම බැරනේ. එහෙනම් සාමාන්‍ය ශේෂයත් මොකද්ද? බැරම තමයි. සාමාන්‍ය ශේෂයත් බැර. සාමාන්‍ය ශේෂය බැර. හරි. සාමාන්‍ය ශේෂය බැර. වියදම් වැඩිවීම හර. වියදම් වැඩිවීම හර. වියදම් වැඩිවීම හර. හරි. වියදම් වැඩිවීම. වියදම් වැඩිවීමට අපි කියනවා මොකක්ද කියලාද? හර කියලා. වියදම් වැඩිවීම හර. හරි. වියදම් වැඩිවීම හර. මෙතන වැඩිවීම හර. එතකොට අඩුවීම බැර. අඩුවීම බැර. අඩුවීම බැර. සාමාන්‍ය ශේෂය. වැඩිවීම හරනම් වියදම් වල වැඩිවීම හරනම් ශේෂයත් හර. සාමාන්‍ය ශේෂය කියලා මෙතන තීරුවක් තියෙනවා. හර. අවසානෙම එක්කන අයිතිකාරය. හිමිකම්. වැඩිවීම බැර. මේ පැත්ත. වැඩිවීම බැර. අඩුවීම තියෙනවා. හර. අඩුවීම හර. සාමාන්‍ය ශේෂය වැඩිවීම බැර නම් සාමාන්‍ය ශේෂයත් බැර. බැර. අවසානයි වගුව සම්පූර්ණ කරලා. 10 වෙනි අභ්‍යාසය අවසానයි. දැන් යනවා වචනයක් දාලා හිස්තැන පුරවන්න. තියෙන 11. තනි පද ලියනවා වගේ වැඩක්. කතන්දරේ ඇත ඒට ගැලපෙන පදේ ඔබට ලිවීමට අභ්‍යාසය ඉල්ලා ඇත. හරි? බලන්න. පහත සඳහන් එකිනෙක ක්‍රියාවන් අහන්නේ දරුවා අහගෙන තේරුම් ගන්න. පහත සඳහන් එකිනෙක ක්‍රියාවන් සඳහා විස්තර කිරීමට සුදුසු ගිණුම් කරන පදය සඳහන් කොට. සුදුසු පදය මොන පදයේද? ගිණුම් කරන පදය. අයිත මේ වත්කම්ද වගකීම්ද හිමිකම්ද ආදායම්ද යන වියදම් යටතේ වර්ගීකරණය කරන්න. පළමුවෙන් පදයට තනි පදේ ලියන්න ඕන. එතන තියෙන එකට පදේ දාන්න ඕන. ඒක මොකද්ද?
කවුද කාටද වගේ වැඩ. පළවෙනි එක. ඔය අපුරුව ගමු. භාණ්ඩ මිලදීගත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු මුදල් අපිට මුදල් ලැබෙන්න තියෙනවා. කාගෙන් අපෙන් බඩු අරගෙන එයාගෙන් සල්ලි මට ලැබෙන්න තියෙනවා. ලියන්න. එතන ඉඳ තියලා තියෙනවා. අපිට සල්ලි ගෙවන්න ඉන්න කට්ටිය. අපි දැන් ලියන වචනේ වෙළඳ ලැබිය යුතු ගිණුම්. භාණ්ඩනේ වෙළඳ කියන වචනේත් දාන්න. භාණ්ඩ නිසා. වෙළඳ ලැබිය යුතු ගිණුම්. ඇලයිරක්. තව වචනයක් දාමු. අපිට සල්ලි ගෙවන්න ඉන්න කට්ටියට අපි කියනවා වෙළඳ ලැබිය යුතු ගිණුම්. ඇලයිරක්. අපි ඒකම අර්ථවත් කරනවා. ණය ගැතියෝ. ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි ගෙවන්න ඕන කට්ටිය. ණය ගැතියෝ. ඉස්සරහින් චූටි කැලලක් ගහලා එතන ලියන්න. අපිට සල්ලි ගෙවන්න ඉන්න කෙනෙක් නම් අපිට ලැබෙන්න තියෙන දෙයක් නම් අපිට මොකද්ද? බත්කම්. කාටද? බත්කම්. 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 හරි. දෙවෙනි එක. ජනවාරි මාසයේදී ජනවාරි මාසයේ අපි ඉන්නේ. මාර්තු මාසයේ සඳහා ගෙවන කුලිය. නේ හරියට 2 වසර ඉඳලා 6 වසර ගාණක් හදනවා වගේ වැඩක්. ඉන්නේ 2. වැඩි 6. නේ ඔයත් කරන්නේ. ඉන්නේ 12යි. වැඩි 27 වගේ. ඒ වගේ. හරි? මේක කියන්නේ එහෙමයි. ඉන්නේ ජනවාරි. ඉස්සරහ එකක් තමයි කරන්නේ. ඒතකොට ඉතින් මේ ඉන්න මාසේ ඉඳලා මාර්තු මාසේ දෙයක් ගෙවුවොත් අපි වල කරනවා ඉදිරියේ දෙයක් මේ කරේ. forward expenses එකක්. ඒ කියන්නේ ඉදිරි දෙයක් කරේ. මොකද්ද අපි කියන්නේ? ඉදිරියට ගෙවූ වියදම්. වචනේ ඕන දාන්න. ඉදිරියට ගෙවූ කුලී නැත්තම්. නේ? වචන දෙකක් ලියමු ඈ. ඉදිරියට ගෙවූ කුලී. එහෙම කියන්න පුළුවන්. ඉදිරියට ගෙවූ කුලී. ඇලයිරක්. තව වචනයක් කියන්න පුළුවන්. වැඩිපුර ගෙවූ කුලී. ඒ අදහස තමයි. ඉදිරියට කියන අදහස වැඩිපුර කියන අදහස. ඉදිරියට ගෙවූ කුලී. වැඩිපුර ගෙවූ කුලී. හරි? චුටි කැලක් ගිහලා ලියන්න ඉතරයි. වියදමක් වුවත් වචන තේරුම් ගන්න වියදමක් වුවත් වැඩියෙන් ගෙවුවම අපි ඒවට කියන්නේ වත්කම්. 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 එහෙනම් අපි ඒකට කියන්නේ මොකද්ද? වත්කම්. ඉස්සරහින් යන වත්කම්. වියදමක් වුවත් ඉදිරියට ගෙවුවොත් වත්කම්. වත්කම්. හරි. ඊළඟ. තුන්වෙනි එක. භාණ්ඩ සැපයුම් කරුවන්ට ආයතනයේ ගෙවීමට ඇති මුදල්. කාගෙන් හරි මම භාණ්ඩ අරගෙන කඩේට මුදලාලි බඩු ගෙනෙල්ලා. හැබැයි ණයට. හැබැයි ණයට. මොකද්ද? ණයට බඩු ගත්තා නම් අපි කෙනෙකුට ණය වෙනවා. ණය වෙන කට්ටිය ණය හිමියෝ. අපි ණය වුණොත් ණය හිමියෝ. අපිට ණය වුණොත් ණය ගැතියෝ. ඔබ පටල ගන්න එපා. දැන් මෙතන වෙලා තියෙන අපි ණය වෙලා. එහෙනම් මේ මොනවද? ණය හිමියෝ. ණය හිමියා වෙනුවෙන් දැන් වර්තමාන වචනයක් ගෙනියන්න පුළුවන්. ණය උනේ කොහොමද බලන්න? ණය වෙන හේතු ගොඩක් තියෙනවා බැංකුවෙන් ණය අරගෙන. නැත්නම් භාණ්ඩ අරගෙන. භාණ්ඩ අරගෙන කෙනෙකුට ණය වුණොත් අපි කියනවා ඒකට වෙළඳ ගෙවිය යුතු ගිණුම්. එනමුන් කියලියන්න. වෙළඳ ගෙවිය යුතු ගිණුම්. වෙළඳ ගෙවිය යුතු ගිණුම්. වෙළඳ ගෙවිය යුතු ගිණුම්. ඇලයිරක් ණය හිමියෝ. ඇලයිරක් ණය හිමියෝ. ඇලයිරක් ණය හිමියෝ. හරි? ඇලයිරක් ණය හිමියෝ. හරි. එතකොට මොකද්ද? ණය හිමියෝ කියන්නේ අපි ණයයි වගකීම්. අපි ණය ඕනම දෙයක් වගකීම්. අපි ණය ඕනම දෙයක් වගකීම්. එහෙනම් ණය හිමියෝ ඉස්සරහින් ඔයා ලියා ගන්න වගකීම්. වගකීම්. දෙවෙනි එක අපි කිව්වේ වත්කම් ඈ. 4 මුදල් සටහන් කරන යන්ත්‍රයේ ඇති මාරු සල්ලි. මුදල් සටහන් කරන යන්ත්‍රයේ ඇති මාරු සල්ලි. මෙයා බලනවා ඒ මොකද්ද? අප්පා ඒ මුදල් සටහන් කරන යන්ත්‍රය. ඕක වැඩි තේරෙන්නේ නැහැ. ඕක තේරෙනවා මම වරහන් ඇතුලේ දීලා තියෙන ඉංග්‍රීසි වචනේ. කෑෂ් රෙජිස්ටර් එකේ. ඔයිට වඩා තේරෙනවා ඔබ දන්නා ඉංග්‍රීසි වචනේ. කැසියර් එකේ. කැසියර් එකේ.
ඒවා හදාගත්ත වචන. කැසියර් කියන්නේ මුදල් අය කෙනෙක්. මුදල් ඒතර කැසියර් එකේ මේක කරලා තමයි තියෙනවා. මුදල් අය කැමියාගේ එකේ කැතයි ඒ වචනේ. ඒත් අපි භාවිතා කරනවා. කැතේ වල ගොඩක් භාවිතා කරනවා. පාවිච්චි කරනවා. කැසියර් එකේ කියන්නේ. ඒක තමයි වඩා හොඳටම තේරෙන්නේ. කැතේකින් කියවුවා තේරෙන්නේ හොඳට. ඒක හරි. කැසියර් එකේ සල්ලි කියන එක තමයි ඔයාගේ භාෂාවෙන් කියන්නේ. මුදල් සටහන් ක්‍රම යන්ත්‍රය. ඔයා දැකලා ඇති සමහර කඩවල වලට ගියාම අර පෙට්ටි වගේ චූටි ටිකක් තියෙනවා. පහේ කාසරමුවක් තියෙනවා. ටක් ගාලා දිනවා බිල් කැඩෙනවා. එහෙම දාන්න ආන් ඒකේ සල්ලි. අපි උඩ ගණන් හදද්දි කියන වචනයක් තියෙනවා. දාගන්න වචන. සාමාන්‍යයෙන් ගණන් හදද්දි මුදල් කියන වචනේත් භාවිතා කරනවා. මේ වචන දෙක තුනම දානවා. මුදල්. නේ? ඒ තිබ්බට අපි ඒවට කියන මුදල්. ඒ වචනේ භාවිතා කරන්න පුළුවන්. මුදල්. ඇලයිලා. අතති මුදල්. අතති මුදල්. ඒ වචනේ භාවිතා කරන්න පුළුවන්. අතති මුදල්. අතති මුදල්. දෙකම හරි. නේ? කොත් අපි එහෙමද? තියෙන තැන බලලා මුදල් වලට දාන්න එහෙම නැහැ තැති ගගා ඉස්සරහට වචන. එහෙම දාන්න බෑ. එහෙම දාන්න කිව්වොත් සමහරක් කොට වචනේ දාන්නත් බෑ අපිට. දාන්න බෑනේ. තියෙන තැන අනුව වචනේ දාන්න කිව්වොත් මුදල් තියෙන තැන අනුව වචන දාන්න කිව්වොත් වැඩේ හරියන්නේ නැහැ. කොතන තිබ්බත් පොදුවේ කියන්නේ අතති මුදල් ඈ. දැන් ඔයා හිතන්න අතේ නෙමෙයිනේ තිබ්බේ. කැසියර් එකේනේ. නේ කැසසි මුදල් නේ. එහෙම නෑ. එහෙම වචන දාන්න නැහැ. අතති මුදල්ම තමයි ඒක. එහෙම තමයි. කොහෙ තිබ්බත් පොදුවේ කියලා තියෙන තැන නේ අතේ තියෙන සල්ලි. තැන් දෙකක සල්ලි තියෙනවා කියන්නේ අපි උපකල්පනය. කොටසක් අතති මුදල් අතේ. ඊටු කොටස බැංකුවේ මුදල්. බැංකු මුදල්. නේ? එහෙනම් අතති මුදල් කියන්නේ මොකද්ද? වත්කම්. අතති මුදල් කියන්නේ වත්කම්. අතති මුදල් කියන්නේ වත්කම්. ඊළඟ එක 5 ආයතනයේ හොඳට කියව ගන්න හොඳට කියව ගන්න හොඳටම අහගන්න දෙපාරක් විසින් මම කියනවා ඒකට අහගන්න ආයතනයේ පිහිටා ඇති භූමිය වෙනුවෙන් මාස දෙකකට කලින් ගෙවිය යුතු බදු කුලිය ගෙවලා නෑ කලින් කියන වචන දෙකලා කලින් ගෙවු නෙවෙයි හොඳට අහගෙන කියවන්න ආයතනයේ පිහිටලා තියෙන භූමිය වෙනුවෙන් දැන් මේ අපි ඉන්න භූමිය වෙනුවෙන් මාස දෙකකට කලින් මේක ගෙවන්න තිබ්බේ අද නෙවෙයි අතීතේ මාස දෙකකට කලින් ගෙවන්න තිබ්බේ ගෙවලා නැහැ කියලා නෙවෙයි කියන්නේ ගෙවීමට තිබු have to pay කියන අදහස ඉංග්‍රීසියෙන් ගෙවලා නැහැ ගෙවීමට තිබ්බා ගෙවලා නැහැ එහෙනම් ගෙවලා නැති වියදම් වචන දෙකක් හදන්න පුළුවන් ගෙවිය යුතු කුලි ඔන්න ලියන්න ගෙවීමට තිබ්බ කුලි ගෙවිය යුතු කුලි ගෙවිය යුතු කුලි නේ ගෙවීමට ඇති කුලි කිව්වත් හරියයි ඕ වැතරදි නෑ අතර පොදු භාවිත වචන තියෙනවා ගෙවිය යුතු කුලි ගෙවීමට ඇති කුලි වැරද්දක් නැහැ එතන එහෙනම් භාවිතා කරලා වැරද්දක් නැහැ නේ කියන්නේ මොකද්ද අපිට ගෙවන්න තියෙනවා have to pay ඒ අදහස තව වචනයක් තියෙනවා ඇලයිරක් දාලා ලියන්න ගිනුම් කරන්නේ වියදම ගෙවලා නැත්නම් අපි කියනවා ගෙවන්න තියෙන වියදම් උපචිත වියදම් actual expenses කියන ඒවා actual have to pay කියන එක. උපචිත වියදම්. එහෙනම් මෙතන දාන්න මොකද්ද වියදම? බදු කුලි. උපචිත බදු කුලි. ගෙවිය යුතු බදු කුලි. හරි. ඇලයිරා. උපචිත බදු කුලි. හරි. උපචිත බදු කුලි. හරිද? උපචිත බදු කුලි. දැන් උපචිත බදු කුලි දාලා. හරිද? උපචිත බදු කුලි දාලා. ඔයා ඉස්සරහලියන් ගෙවන්න තියෙන ඕනෑම දෙයක් ගිනුම් කරන්නේ මොකද්ද? වගකීම. වගකීම. ගෙවන්න තියෙන දේවල් මේ අපි කෙනෙකුට ගෙවන්න තියෙන වග කියන්න ඕන. වචනේ දාගන්න බෑ නේද? වගකීම. පොදුවේ වගකීම. හරියට? වාසකම වගේ. ගෙවිය යුතු සියල්ල ගේම පොදු වාසකම් මොකක්ද? වගකීම. හරි. ඊළඟ එක 6 භාණ්ඩ ණයට විකුණුම් ගනුදෙනු කරුවන්ගෙන් ලැබිය යුතු මුදල්. මම හිතන්නේ අපි කතා කරපු දෙයක්ම ආයෙ ලියවිලා තිනව කමන්නේ උත්තරයක් දාමු. භාණ්ඩ ණයට විකුණුම් කරපු ගනුදෙනු කරගෙන අපි ණයට විකුණලා එයාගෙන් සල්ලි ලැබෙන්න තිබ්බා. එයාට තමයි අපි කියමුකෝ දායත් ලියාගන්න. අපි දෙවෙනි එකෙත් ඕක පළවෙනි එකෙත් ඕක ලිව්වේ. ලැබිය යුතු මුදල් නැත්නම් වෙළඳ ලැබිය යුතු ගිණුම් වෙළඳ ලැබිය යුතු මුදල් කියන්නේ වෙළඳ
වෙළඳ ලැබිය යුතු මුදල්. මම මේ කියන්නේ 6 වෙනි එක. භාණ්ඩ ණයට විකුණු ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු මුදල්. මොකක්ද එහෙනම් ඒක? වෙළඳ ලැබිය යුතු මුදල්. වෙළඳ ලැබිය යුතු මුදල්. ඇල ඉරක් ණය ගැතියෝ. ණය ගැතියෝ. ණය ගැතියෝ. බත්කම්. වත්කම්. අන්තිම එක ඊට පස්සේ අපි ගණන් හදන්න යනවා. ඊළඟට පස්සේ හර බැර කියන ගණන් හදන වැඩේට යන්නේ ඊට පස්සේ. ඒක ගණන් හදන්න තියෙනවා. නාඩ කොටේ වෙරි කොට කිව්වා. හරි. 7 භාණ්ඩ ණයට විකුණු ගනුදෙනු කරුවන්ගෙන් ලැබිය යුතු මුදලින් ස්ථීරවම නොලැබෙන මුදල. මම කෙනෙකුට ණයට බඩු විකුණලා. මම කෙනෙකුට ණයට බඩු විකුණලා. දැන් එයාගෙන් මට සල්ලි හම්බෙන්න තියෙනවා. කඩේ මුදලාලි මම ඔයාට බඩු ණයට විකුණලා. ඔයාගෙන් මට සල්ලි ලැබෙන්න තියෙනවා. එහෙනම් මට ඔයා ණය ගැතියෙක්. හැබැයි මම ස්ථීරවම දන්නවා දැන් මෙන්න මේ ගාන නම් මෙයාගෙන් හම්බෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ලැබිය යුතු මුදලකින් ස්ථීරවම හම්බෙන්නේ නැති මුදල. සුවර් එකටම හම්බෙන්නේ නැති මුදල. සුවර් වෙන හේතු තියෙනවා. සමහරකට අපිට සල්ලි ගෙවන්න ඉන්න පුද්ගලයා දැන් ආරංචි වෙනවා. කොරෝනා රෝගියෙක් පොසිටිව්. කෙලින්ම එක්කෝ IDH එකේ නැත්නම් ඒ ආසිත තැනක. ආයෙ එනකම් සල්ලි ගෙවන්න බෑ. ආදායම් මාර්ගය. නැත්නම් මිනිස්සයා නිරෝධායනය කළා දාලා. එහෙනම් ආයෙ සුවරකම කියන්න බෑ එතකොට. හොඳ වුණාට පස්සේ හම්බෙන්න පුළුවන් එකක්. හැබැයි ඒක පොසිටිව් වෙලා මිනිස්සයා මැරුණොත් ආයෙ ඌ ඉපදිලා සල්ලි ගෙවන්නේ නැහැ. ජීවත් වෙද්දි කියවපු නැති මිනිස්සයා මැරිලා ඇවිල්ලා ඌ කොහොමද සල්ලි ගෙවන්නේ නැහැ. ස්ථිර වෙන හේතු තියෙනවා. ආය ආරංචි වෙනවා. ඔය හේතු මං කියන්නේ ඔය සල්ලි නොලැබෙන ස්ථිර වෙන හේතු. හොඳට ඉන්න කාලේ තමයි මම බඩු විකුණා. මොකක් හරි ගැටලුවක් වීම නිසා ඒ පුද්ගලයාට වෙලා තියෙනවා මුදල් ගෙවන්න බැරි වෙලා. පිස්සෙක් වෙලා. උම්මත් එකෙක් වෙලා. නේ? ගෑල්ලෝ මේකේ කේස් එක නිසා උපිස්සෙක් වෙලා. ඒ ගැන හිතලම ඒ ගැන ලියලම. බලාන ඉඳලම පිස්සෙක් වෙලා. දැන් ඌ කොහෙද දැක්කත් ඌට මෙලව දෙයක් මතක නැහැ. උම්මත් එකෙක් පිස්සෙක්. ආයෙ උගෙන් සල්ලි ඉල්ලන්න බෑ. ආයෙ ඉල්ලන්න බෑ. නොසලකා හරිනවා. මොනවාම හරි ස්ථිර හේතුවක් ඈ. අපි ඒවට වචනයක් දානවා. අලුත් වචන දෙකක් තියෙනවා. පළමු වචනේ ලියන්න අපි දන්නවා බොල් ණය කියලා වචනයක්. ඒක ලියන්න එපා පළමුව. ගනුදෙනු කරුවන්ගෙන් ස්ථිරවම නොලැබෙන මුදල බොල් ණය. අලුත් වචනයක් තියෙනවා ඉස්සරහින් ලියන්න. හානි කරන අලාභ. අපොස සාමාන්‍ය පෙළදී ඔබ මේ වචනේ ඉගෙනගෙන නැහැ. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තාමවත් මේව අදාළ නැහැ. අපොස සාපෙළ විභාගයේ විෂය නිර්දේශය ඔබ ඉගෙන ගත් දරුවෙක් නම් ඔතන ඔයා ඔය වචනේ ඉගෙන ගන්න. මොකද සිලබස් එකේ තාම නැහැ. උසස් පෙළ දරුවෙක්ට නම් මේකේ අදාළ වචනේ හානි කරන අලාභ. තව ඔක ලියන්න පුළුවන් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. හරි. හොඳටම ලියුවොත් හරි මේක ලියා ගන්න ඔයා. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. ඉස්සරහට ඒක දාන්න තවත් හොඳයි. හානි කරන අලාභ හේතු තියෙනවා. හානි කරන අලාභ. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. impairment lost කියන එක. impairment lost by trade receivable කියන එක තමයි වෙන්නේ. හානි කරන අලාභ. ඇල ඉරක් දාලා වචනේ ලියන්න. බොල් ණය. බොල් ණය. ඔය වචනේත් භාවිතා වෙනවා කරන්නේ. බොල් ණය. බොල් නොලැබෙන ණය. බොල් ණය. මොකද්ද? හම්බෙන්නේ නැත්නම් මට පාඩුයිනේ. අලාභයි. අලාභයක් පාඩුවක්. නෑනේ මූලිකාංගයක් අලාභයක් පාඩුවක් කියලා. එහෙනම් ඒකට ගැලපෙන්නේ මොකද්ද? අලාභයේ පාඩුව නැමැති කට්ටියගේ වාසකම. මොකද්ද? වියදම. වියදම් කියලා දාන්න. ඒක වියදම්. ඒක වියදම්. හරි. දැන් ඔන්න ඒ කතාව අවසానයි. දැන් මම මේ ටික ඔක්කොම අයින් කරලා දානවා. මේ ලියපු ඔක්කොම අයින් කරලා ඔබට දැන් ගණන් හදන්න හුරු කරන්න යන්නේ. දෙකක් තුනක් මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඒක බලන්න අවබෝධ කරගෙන ඔබ හරබැර කියන එක විසඳ ගන්නවා. එතකොට අද කොටස සාර්ථකයි ඈ. අද කොටස සාර්ථකයි. මේ කියපු කතාව ඔක්කොම නිබන්ධනය තුල වාක්‍ය සෙට් එකේ තිබ්බ ඈ. මෙතන මම
පැහැදිලි කරා. දැන් ඔයා ඒක භාවිතා කරන වෙලාව. දැන් ඔයත් එක්ක මම යනවා මේ ටික පැහැදිලි කිරීම වෙනුවෙන් නිබන්ධනයේට සම්බන්ධ දරුවෝ සම්බන්ධතාවයට එන්න නිබන්ධනයේ අපිට තැනක් තියෙනවා 12 වෙනි පිටුව තුල. මම නිර්මාණය කළා තියෙනවා ලස්සන ෂෝට් නෝට් එකක් හදලා දීලා තියෙනවා. පැහැදිලි කිරීමක් සහිතව ගොඩනගලා තියෙනවා. ඔබ ඒකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. හරි. එතෙන්ද රයිට්. මම මේ වගුව මකන්නේ හැබැයි වගුව තියා ගන්නවා ඈ. දිත්ත සටහන් මූලධර්ම දින වගුව තියා ගන්න. මොකද වගුව බලන තමයි නේ හරියට නිකන් මැප් එක බලන තමයි ගමන් මගේ යන්න තියෙන්නේ ඈ. මැප් එක ඕන් තියෙනවා. ගයිඩ් මැප් එක තියෙනවා. දැන් යන් ගමන් මගේ. ගමන් මගේ අනේක මම ටිකක් පැහැදිලි කරනවා පළවෙනි ගනුදෙනුව. ඔබට මේවා තියෙනවා. ඔබට තියෙනවා මේවා. මේක බලලා ඉගෙන ගන්න දරුවෝ බලලා ඉගෙන දරුවෝ කියලා මම අර්ථවත් කරේ මේ වෙලාවේදී සම්බන්ධ වෙන දරුවෝ මේ සජීවී වැඩක ඔයා දැන් මේ ඉන්නේ සජීවී කියලා මම අර්ථවත් කරේ මේ වෙලාව ඉගෙන ගන්න ඕන ඔයා මාත් එක්ක සජීවී. ඒත් මේ සජීවී වැඩක ඔබ සම්බන්ධ වෙන එකේ ඔබ මේ වෙලාවේ මේක සටහන් කිරීමක් කරගෙන සම්බන්ධ වීමට වෙන්න. පළවෙනි ගනුදෙනුව මම කියනවා සරල ගනුදෙනුවක් ප්‍රාග්ධනයේ යෙදවීම මුදලින්. ඔහොමනේ තියෙන්නේ. මම දෙකක් විතර මෙහෙම ගන්නම්. ප්‍රාග්ධනයේ යෙදවීම මුදලින්. කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ හරබර කරන්න ඔයාලට. ප්‍රාග්ධනයේ යෙදවීම කොහොමද මුදලින්? මුදලින් සල්ලි දාලා. ව්‍යාපාරට අයිතිකාරයා මුදලින් සල්ලි දාලා. ඒක ඔය කියන්නේ. අයිතිකාරයා මුදල් දාලා. ව්‍යාපාරට. අපි ඒකට කියන මොකද්ද? අයිතිකරු විසින් ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ලෙස මුදල් යොදවලා. බලමු. එකවරම යන්නේ මම අර රිදම් එක අර accounting රිදම් එක කියලා යනවා. මොකද්ද රිදම් එක? අපි ගන්න මොකද්ද? මොකද්ද? කොහොමද? කාටද? එහෙම තමයි. මොකද්ද? කොහොමද? කාටද? එහෙම තමයි. මොකද්ද? කොහොමද? කාටද? එහෙම තමයි කියලා තමයි යන්නේ දැන් මේක. හුරු වෙනකම් දෙනවද වැඩි. අද ඔය වැඩ ටික දුන්නාට පස්සේ මගේ වැඩ ටිකක් අවසන් වෙනවා. ඔබට රිදම් එකේ අන්ට වැඩ ගොඩාක් තියෙනවා. නිබන්ධනයේ අභ්‍යාස 100ක් ඔබට ලබා දීලා තියෙනවා. මොකද්ද? කොහොමද? එහෙම තමයි. යන්නේ ඊට පස්සේ accounting රිදම් එකේ තමයි. ඔබට වැඩ තියෙනවා ඊට පස්සේ ඈ. මේක පුරවනවා. දැන් මේ බලන්න මම පුරවන යනවා මේ. ඕකේ තියෙන ඔයාට නම් මේවා හදලා තියෙනවා ඈ. මෙන්න මෙහෙම තියෙනවනේ. මේකේ තියෙනවා කොටු පහක් දාලා. ඔහොම තියෙනවනේ ඔයාට. මම මේ කොටු පහක් ඔයාලට ටියුට් එකේ හදලා දීලා තියෙනවා. 1 2 3යි. තව එකක් මම මෙහෙන් ගන්නම් 4යි 5යි. හරි ඔන්න ඔහොම තියෙන්නේ. ඕන ඔය කොටු ටික තියෙන්නේ. හරි. මම කොහමරි ඒකක වශයෙන් ගත්තොත් මේකේ මුළු කොටු 5ක ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඔහොම ගත්තොත් 5ක ප්‍රමාණයක් තියෙනවා. මුළු කොටු 5යි. මුළු කොටු ප්‍රමාණය 5ක් තියෙනවා ගනුදෙනුට දාලා. 1 2 3 4 5යි. ඔයාලට මේවා ලබා දීලා තියෙන්නේ මේක සප්ලිමන්ට් කරලා තියෙන්නේ. මම මේක පුරවන්න කියන්නේ මෙහෙමයි. මේක හිතන්න පුරුදු වෙනකන්. නේ අලුතින් ඉගෙන ගන්න දරුවන්ට. ditth සටහන් හරියටම ඉගෙන ගන්න මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්න. ප්‍රාග්ධනයේ යෙදවීම මුදලින්නේ. ඉස්සරවම බලන්න ඔයා මොකද්ද? මොකද්ද? ලේසි. මොකද්ද කියන එක බලන්න පුරුදු වෙන්න. මොකද්ද? මේ ගනුදෙනුව නිසා මේක වටිනාකම මම දාන්නම්. එතන තියෙන වටිනාකම අපිට දීලා තිනවා ඒකකේ වටිනාකම. ලක්ෂ 8යි. අයිතිකාරයා ලක්ෂ 8ක් බිස්නස් එකට දැම්මා. ඕක නෙවෙයි කියන්නේ. ඉස්සරවම මොකද්ද? ඕනම ගනුදෙනුවක් කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්ක මුදලින් එක්ක ණයට. මුදලින් කියන ඒවා හඳුනා ගන්න ගනුදෙනුව මුදල් කියලා තියෙනවා මේ. අය මහන්සි වෙන්න ඕනේ මුදල් කියලා තියෙනවා. එක්ක මුදල් කියලා තියෙනවා. නැත්තම් අත්පිට කියලා වචනයක් තියෙනවා. ගනුදෙනු මිලියනයක් ගත්තත් ක්‍රම දෙකයිනේ. තව තියෙනවා ආකාර. තව ආකාර තියෙනවා පොදුවේ ගත්තොත් ක්‍රම දෙකයි. එක්ක මුදලින් එක්ක ණයට. බහුතරේම මුදලින්. අනිත් ඒවා ණයට. එහෙනම් මේ මුදලින් අනිත් ඒවා ණයට. මේ මුදලින් මුදල්. මුදලින් වෙන ඔක්කොම මුදල්. එහෙනම් මොකද්ද? මුදල්. එකෙක් මුදල්. දෙකක් ගන්න එපා. ලයින් දෙක තියෙන එක. එකෙක් මුදල්. අනික මොකක්ද? අනික කිව්වම මෙතන අනික. ඒක ගනුදෙනුවේ තියෙනවා මේ. ඉස්සරවම ගන්න ගනුදෙනුවේ කරපු එකට එක. මුදල්. මුදල්. අනික ගනුදෙනුව තියෙනවා. ඒකේ තියෙනවා. අය හොයන්න මහන්සි වෙන්න මොකක්ද අනිත් එක? මේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. එකක් මුදල් අනික මොකද්ද? ප්‍රාග්ධනය. එකක් මුදල් අනික ප්‍රාග්ධනය. දැන් මොකද්ද මුදල් ප්‍රාග්ධනය? මුදලුයි ආයේ මොකද්ද? ප්‍රාග්ධනයයි. දැන් කොහොමද මෙන්න මෙහෙම.
අයිතිකරු ව්‍යාපාරට දැන් මේ මොකද්ද? මුදලුයි ප්‍රාග්ධනයයි. කොහොමද? මුදල් දැම්මම මුදල් වැඩි වේ. වැඩි වේ. සම්පූර්ණ කරන්න. අයිතිකරුගේ අයිතිය මොකද වෙන්නේ? වැඩි වේ. වැඩි වේ. වැඩි වේ. මුදල් වැඩි වේ. ප්‍රාග්ධනය වැඩි වේ. මං කිව්වා දෙන්නම වැඩි වේ වෙන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. එතන මාරු වෙන්න ඕනේ නැහැ. එතන මාරු වෙන්න ඕනේ නැහැ. නේ? ඒ කියන්නේ එක තැන එක වගේ වෙන්න පුළුවන් නේ. ඔයාට ඇසුරු කරන්න පුළුවන් එක වගේ දෙන්නේ. ගෑල්ලමෙට ගෑල්ලමෙක් විදිහට යාළුවෙක් ඉන්නවා. ඒක සාමාන්‍යයි. හැබැයි ගෑල්ලමයා කවදා හරි ගෑල්ලමයා කසාද බැන්නොත් ඒක අසාමාන්‍යයි. කසාද බඳින්නේ නැහැ කවදාවත්. එතෙන්දි මාරු වෙනවා. ලස්සනට පිළිලා මේ සෙට් වෙනවා. එතෙන්ට. දැන්ම සෙට් කරගන්න ඉපෑ. මුදල් වැඩි වේ. ප්‍රාග්ධනය වැඩි වේ. එන්ටි ඉස්සරහට. මොකද්ද? කොහොමද? කාටද? කාටද මේ? දැන් මුදල් කියන්නේ මොකද්ද? මුදල වැඩි වෙනවා. ඒ කවුද? මුදල් කියන්නේ කවුද? මෙන්න මෙයාට. මේ තියෙන්නේ. මේ තියෙන වාසකම් පහ. වත්කම් වකින්කම්. මුදල් කියන්නේ මොකද්ද? ලියට වත්කම්. වත්කම්. ප්‍රාග්ධනය කියන එකේ මූලිකාංගය මොකද්ද? මේ ප්‍රාග්ධනයේ මූලිකාංගය මේකෙන් ගන්න මොකද්ද? හිමිකම්. ප්‍රාග්ධනයේ මූලිකාංගය මොකද්ද? හිමිකම්. ප්‍රාග්ධනයේ මූලිකාංගය. අපි කියන මොකද්ද? හිමිකම්. ප්‍රාග්ධනයේ මූලිකම්. වත්කම් හිමිකම්. වත්කම් හිමිකම්. මූලිකාංග. හරි. මොකද්ද? කොහොමද? කාටද? එහෙම තමයි. එහෙම තමයි අවස්ථාව. එහෙම තමයි. මොකද්ද? මුදල් වැඩි වෙනවා එයා වත්කම්. වැඩි වෙනවා වත්කම්. මුදල වැඩි වෙනවා එයා වත්කම්. වත්කම් වැඩි වෙද්දි මොකද්ද? මේ ඔක අපි මාරු කරත් ඊළඟට එකක් ලියමු. ඊළඟට එකක් මාරු කරලා ලියමු. තවත් තේරෙවන්න. මේක මාරු කරගත්තට කමක් නැහැ ලියද්දි. මම තව මාරු කරලා දෙන්න එකක් ඈ. වත්කම් වැඩි වෙනකොට හර. එහෙනම් මේ වැඩි වෙන ලයින් එකේ ලස්සනට හර තියෙනවා. ඊළඟ කොටුව හර. මොකද්ද? කොහොමද? කාටද? නේ? මොකද්ද කාටද කොහොමද කියලා එහෙම ගමු ආයේ. මොකද්ද කාටද කොහොමද? ඊළඟ එකෙන් ගමු. මොකද්ද? කොහොමද? කාටද? එහෙම තමයි. කොහොමද? හර. මේ ප්‍රාග්ධනය හිමිකමක් ප්‍රාග්ධන හිමිකමක් වැඩි වේ. ප්‍රාග්ධන හිමිකමක් වැඩි වෙනකොට බැර. ගැහැණු සහ පිරිමි අතර විවාහයක්. මේ එකෙක් හර එකෙක් බැර. හැබැයි මෙතන යාළුවෝ දෙන්නෙක්ගේ අවස්ථාව. හර හරමයි බැර බැරමයි විලා නැහැ. වැඩි වේ වෙලා. එහෙම වෙන්න පුළුවන්. දැන් මේ අන්තිම කොටුවේ මොකද ලියන්නේ? දැන් මේ හරයි බැරයි කියලා ලියන ගිණුමක් තියෙනවනේ. මොන ගිණුමේද දැන් මේක ලියන්නේ? ගිණුම තමයි අන්තිමේ කියලා ලියන්නේ. ගිණුමේ නම. මොත් එක තියන හොද්දටම ගිණුමට නමක් ගන්න මං කිව්වා වාසකමින් නෙවෙයි. වත්කම් කියලා එහෙම ගිණුමට නමක් ගන්න. මේ වාසකම්. වාසකමින් ගිණුමට නමක් ගන්න. ඔයාගේ නම. මේ තියෙන්නේ ඔයාගේ නම. ඔයාගේ නමෙන් ගන්න. ඒ වෙලේ කිව්වේ මේ ඔයාගේ නම. මුදල් ප්‍රාග්ධන. එහෙනම් ගිණුම් දෙක වෙන් කරගන්න උතන. මොන ගිණුමද? මේ හර වෙන්නේ මොන ගිණුමද? මෙන්න මේ පළවෙනි ගිණුම. මුදල් ගිණුම. ලියන්න. මුදල් ගිණුම හර ඉඩ තියෙනවා නම් කොටුව ඇතුළේම අගයක් දාගන්න. අන්තිම එකට අගයක් ගේන්න. මුදල් ගිණුම හර ලක්ෂ 8යි. මුදල් ගිණුම හර ලක්ෂ 8යි. ලක්ෂ 8යි. බැර වුණා කාටද බැර වෙන්නේ? මේක බැර වෙනවා කාටද? හිමිකම් ගිණුම කියලා එහෙම ගන්නෑ වාසකම. ගන්නෑ. ගන්නේ මොකද්ද? එහා පැත්තෙන්. කවුද? ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. බැර ලක්ෂ 8යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 8යි. ප්‍රාග්ධන ගිණුමට තමයි බැර වෙන්නේ. ලක්ෂ 8යි. ලක්ෂ 8යි. හරි. ඕන් තේරුණා නේ මේ. අයිඩියා එක තේරුණා. ඔන්න එකක් හරි. දැන් ඒක අවබෝධ වුණා නම් ඒ සටහන පැහැදිලි වුණා නම් දැන් ඔයා යනවා ඊළඟ එකට. ඕක ටික ටික ගියාම හරියට බෑ. ඔන්න ඊළඟ ගනුදෙනු වෙනවා මෙතෙන්ට. ඔන්න ඊළඟ ගනුදෙනු. අපි ඒක දැන් අර දෙක පොඩ්ඩක් මාරු කරලා ගමුකෝ ලියද්දී. දැන් කවුරුවත් ලියානයට එපා. ඉස්සෙල්ලා මම මෙතන පොඩ්ඩක් හදලා දෙන්නම්. මම හිතනවා ඔයාලට තව ලේසි ඒ විදිහට මාරු කරොත්.
මේ දෙන්න මාරු කරගත්තොත් තව ඉස්සරහට යන එක ලේසි. ඉස්සරහට යන එක ලේසි ඈ. ඔන්න ගනුදෙනුවක් වැටෙනවා දැන් ඈ. ගනුදෙනුවක් වැටෙනවා. නිබන්ධනය ගොඩනගලා තියෙනවා ඒකට ගැලපෙන විදිහට වාට. හරි ගනුදෙනුවක් වැටෙනවා මේක ඇතුළේ. මොකද දන්නවද මම දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව. බැංකු ණය ලබා ගැනීම 4,50,000 ගනුදෙනුව. ඕන එකක් ඔක් කරන්න පුළුවන් ඈ. බැංකු ණය ලබා ගැනීම 4,50,000. තමයි ගනුදෙනුව. බැංකුවෙන් ණයක් ගන්නවා 4,50,000. කොටු ටික පුරවමු ඈ. කොටු ටික පුරවමු. ඉස්සරම මම අර මේ විදිහට ගන්නවා. මෙතන වෙනස් කරන්නම් ඈ. ඉස්සරම මොකද්ද? මම කොහේ බැංකුවෙන් ණයක් ගන්නවා. ණයක් ගන්නකොට ණය ලැබෙන්න එපායි මට. ඒක කරලා තියෙන කොහොමද? මට ණය ලැබීමක්. දැන් ණය ලැබෙන්නේ සල්ලි වලින්. ගොඩාක් වලට අපි ණය ගන්න සල්ලිනේ. නේ? සමහරකට බාණ්ඩත් ගන්නවා ණයට. බැංකුවෙන් ණයක් අරගෙන. ඒ කියන්නේ උතර කියලා නැහැ. උතර හිතන්න බැංකුවෙන් ණය ගත්තා. මට මුදල තමයි වෙ ලැබිලා තියෙන්නේ. එහෙනම් එකක් මුදල්. එතන එකක් මුදල්. මුදල්. ඊළඟ එක මේකේ තියෙනවා. එකක් මුදල්. ඉස්සරෝම බලන්න පුරු ඔය දෙක හදාගන්නේ කොහොමද දන්නවද? ඉස්සලා බලුවා කරපු විදිය ගනුදෙනු. මුදලින් නම් මුදල්. ණයට නම් ණය. මේක දැන් බැංකුවේ ණයක් වුණාට ඒක ලැබුණා අපිට. ඒක මුදල් එතකොට. ණයට කරපු ගනුදෙනුවක් නෙවෙයි ණයක් ගත්ත අවස්ථාවක්. ණයට විකුණලත් නෙවෙයි ණයට බඩු අරගෙන නැහැ. බැංකුවෙන් මුදලින්ම ණයක් කරා. මුදල්. අනිත් එක බැංකු ණය. බැංකු ණය. මුදල් අනික මොකද්ද? බැංකු ණය. දැන් මේ මෙතන වෙනස් කරමු. මොකද්ද? කාටද කොහොමද? මොකද්ද කාට මම දැන් මේ වඩ වෙනස් කරේ. මොකද්ද කාටද කොහොමද? එහෙම තමයි. අපි එළචුට එහෙට කියන්නේ ඒකත් හරි. ඔයාට ලේසි මං හිතන්නේ මේ. මොකද්ද? දැන් කාටද කියලා ගන්න දෙනවා. මොකද්ද මුදල් බැංකු ණය. කාටද? මුදල් කියන්නේ මොකද්ද? මේකද මාරු කරන්න බෑ. වත්කම්. તો ලේසි තව. ආ ඉස්සරහට මෙහෙම යන් ඈ. මුදල් වත්කම්. ලේසි නේද උකට? බැංකු ණය මොකද්ද? ණය නම් මට ගෙවන්න තියෙනවනේ. වගකීම. 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 හරි. වගකීම. දැන් බලමු. මොකද්ද කාටද කොහොමද මුදලින් ණයක් ගන්නකොට මුදල් වත්කම වැඩි වේ බැංකු ණය වගකීමක් ණය ගන්ට මගේ වගකීම මොකද වෙන්නේ වැඩි වේ අන්න යාළුවෝ දෙන්නෙක් සිත් වෙන අවස්ථාවක් එකම වගේ ඒක ඇල්ලුවන්න යාළුවෝ දෙන්නෙක් සිත් වෙලා දැන් පිරිමි ළමයි දෙන්නෙක් සිත් වෙලා විවාහ වෙද්දී උන් දෙන්න ගෑල් ළමයි දෙන්නෙක් හොයා ගන්නවා හරි එතකොට බලන්න එතෙන්ට වත්කම් වැඩි වේ හරිද වත්කම් වැඩි වේ බලන්න වත්කම් වැඩි වෙනවා නම් ඔයා දන්නවා දැන් මූලධර්මයේ මේ වත්කම් වැඩි වෙනකොට දැන් මේක ලියපු එකේ තියෙනවා මේ වත්කම් වැඩි වෙනකොට මේක ඔළුවේ තිබ්බනම් ගාන හදාන්න යන්න ලේසි. වත්කම් වැඩි වෙනකොට අපි කරන්නේ මොකද්ද? ඒකට හර කරනවා. වත්කම් වැඩි වෙනවා. හර මේ මෙහෙම තිබ්බම ලේසිනේ. ඒ වෙලේ මේ දෙක මාරු වෙලා තිබ්බේ. මෙහෙම ආවේ. පළවෙනි එක කමන්නේ එහෙම. මෙතන දාන්න. වත්කම් වැඩි වේ. හර වගකීම් වැඩි වේ. එතකොට බැර. කාන්තාව සමග විවාහ වීමක්. හරි. වැඩි වේ. ඔතනත් හරම දෙකක් සෙට් වුණා කියන්නේ අසම්මත විවාහයක්. ජීවිතේට අසම්මතයකට යන්නත් එපා. මෙතෙන්දි එහෙම ආවම ඒක හරි කියලා පිළිගන්නත් එපා. ආයෙ බලන්න කොහේරි අඩුවක් ඇති. යාළුවෙක් කියලා හිතාන ඉතින් ඔබ විවාහ කරගත්ත. එතන වැරදි. ඒවට යන්න එපා. හරි? හර බැර. එහෙම කට්ටිය ඉන්නවා. ඒක ඉතින් අපි කතා කළ යුතු දෙයක් නෙවෙයි ඈ. හරි. හර බැර. දැන් ඉත ඉස්සරහට. හර වෙන්නේ කාටද? මේ නම මුදල් ගිණුම. දැන් තේරෙනවා. ඕන එකක් ඔකෙන් ලියන්න පුළුවන්. මුදල් ගිණුම හර කීයක්ද? 4,50,000. 4,50,000. මුදල් ගිණුම හර 4,50,000. මුදල් ගිණුම හර. බැංකු ණය ගිණුම බැර. බැංකු ණය ගිණුම මොකද වෙන්නේ? බැර. එයි මේ වගකීමක් වැඩි වෙනකොට බැර බැංකු ණය බැර. එතන ලස්සන දෙන්න මාරු වෙනවා. බැංකු ණය. එතන බැර 4,50,000. 4,50,000. ඒකකේ ආරම්භ කරලා සතියක් දෙකක් විතර. සතියක් හරියටම ගත්තා. මේ වෙනකොට ගණන් හදන්න දෙන්න ඔය ඇවිල්ලා.
පොඩි කාලයක් ගිහින්. ඒකට ඒකේ විධිමත් බව තේරුම් ගන්න. මේ කරන්නේ ඉගෙනීමට අමතරව අවබෝධය සහ පිළිවෙලකරණය තුල තහවුරු කිරීම. පිළිවෙලකරණය තුල තහවුරු කිරීම. ගිණුම්කරණය පිළිවෙලකරණය ආයුධය. ගිණුම්කරණය පිළිවෙලකරණය තුල ගියේ නැත්නම් අපිළිවෙලකරණයෙන් ගියොත් ඔබට ගණන් හදනකොට අසරණකරණය තමයි එතකොට. බෑ. මං හේතුව කියන්නම්. දැන් දරුවෝ මෙතන සම්බන්ධ වෙන දරුවෝ හරි ඔබ මොන ඒකක එක මේක සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙන ගත්ත දරුවෙක් නම් ඔබට එතෙන්දි හරබර පැටලෙන්න ඇති. උසස් පෙළ මට්ටමේ ඉගෙන ගත්ත දරුවෙක් නම් ඉගෙන ගත්ත දරුවෙක්. එතන පැටලිලා තියෙනවා වෙන්න පුළුවන්. හරි. එතම ඉගෙන ගත්ත දරුවොත් ඉන්නවා. පැටලුණා නම් තේරුම් ගන්න පැටලුණ තැන දැන් ලියා ගන්න. මෙන්න මේක ඔයාලා කරන්න උත්සාහ කරන්න ඔක තාමවත් කරන්න යන්න එපා පුරුදු වෙනකම්. මේ හිත ගන්නකම් දුවන්න එපා. හිත ගන්නකම් දුවන්න එපා. මේ හිත ගස් වෙනවා. වැටෙනවා. හිත ගස් වෙනවා. ඉස්කෝලේ හිත ගන්න සංකල්පයක් කියලා දීලා නැහැ දුවන්ට කියන්නේ. මේක ලිව්වා කෙලින්ම ලිව්ව ගම යටින් මුදල් ගිනුම හර බැංකු ණය ගිනුම බැර. ඉපතුන ගමන් ඌතුවවල. එතකොට ඒ දරුවා දන්නේ හිත ගන්නවා කියන සංකල්පයක්. හරි? සමහරක් උට හිත ගන්න කිව්වොත් ඌ දුවනවා. ඇයි ඒ? ඌ දන්නේ දුවන්නනේ. ඒකයි. අපි යනවා කාටද බලපාන්නේ? වක්කම් වැඩිවීම හර මම ඇහුවෙත් නෑ. අර්ධ පණ්ඩිත. හරි? ඒ කියන්නේ පූර්ණ නෑ මොකද දරුවා චුට්ටයි. ඉතුරු ටික කියනවා කිව්වොත් නැතෙන්නේ. මං ඇහුවේ බැංකුවෙන් ණයක් ගත්තම මොකද්ද බලපෑම? මම බලපෑම මොකද්ද? ඔයා කියනකොට මුදලක් වැඩි වෙලා බැංකු ණය වැඩි වෙනවා. බැංකුවෙන් ණයක් ගන්නවා. මොකද්ද බලපෑම? මුදල් ගිණුම හර. ඒ දරුවගේ වැරද්දක් කියලා මට හිතන්න බෑ. කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා. නේ? අය අරුට හිත ගන්න කිව්වම හිත ගන්න දන්නේ නැහැ උදුවන්න දන්නේ උදුවලා. මම ඉස්සරෝම කියලා දෙනවා හිත ගන්න විදියයි. හිතගෙන ඉන්න ස්ථාවර වෙන විදියයි. බැලන්ස් එක හදා ගන්න විදියයි. බැලන්ස් එකේ හිටියම එන ජවය කියන විදියයි. දැන් දුවපන් කියලා තමයි කියන්නේ. තුරු දුවනවා. වෙනස තේරුම් ගන්න. දෙකයි කියලා දුන්නා. තව 3යි 4ක් යනකොට ඔබ වැඩසටහන හදා ගන්න. ඔබට වැඩ ටික බාර දීලා තනියම ඔයාට ඉස්සරහට දුවන්න යන්න දෙන්න පුළුවන්. මට ඕනේ මේ ඉන්න ඔක්කොලට විෂය තුල දුවන්න හදලා දෙන්න. විෂයානුගත රණ එකක්. accounting රණක් එකක්. හැබැයි ඔක්කොම එක වගේ දුවන්නේ නේ. ඔක්කොම එක වගේ දුවන්නේ නේ. ගියාම හරියටම හරි. හරි. ඊළඟ එක. මෝටර රථයක් මිලදී ගත්තා. දැන් මං කෙලින්ම යනවා ඈ. මෝටර රථයක් මිලදී ගත්තා. මෝටර රථයක් මිලදී ගත්තා. දැන් පුරෝමුටක් ගාලා ඈ. මං කියන්න. මේන් ගන්න තුන්වෙනි. මෝටර රථයක් මිලදී ගත්තා. ගනුදෙනුව. මෝටර රථයක් මිලදී ගත්තා ලක්ෂ 3යි. දැන් ඕකේ අරන් යන්න. මෝටර රථයක් මිලදී ගත්තා. මන්ද මේවා ඔක්කොම කන්නේත් නේ. පොඩි පොඩි තැන් ටිකක් මම ගන්නවා. හරි. පොඩි පොඩි තැන් ටික මම ගන්නවා. හරි. ඒතර මේ කොටුව වෙනස් වෙන හැටි. හරි. පළවෙනියට මෝටර රථයක් මිලදී ගත්තා. මිලදී ඉස්සලා බලන්න ගනුදෙනුව කරපු විදිය. ඒතර තමයි පැටලෙන්නේ. කරපු විදිය කොහොමද? මුදලින්. එකක් මුදල්. මුදලින් එකක් මුදල්. අනික මේන් තියෙනවා මෝටර රථ. අනික මෝටර රථ. මුදල් වත්කම් මෝටර රථ වත්කම් මුදල් වත්කම් මෝටර රථ වත්කම් හරි දැන් බලන්න මෝටර රථයක් ගත්තී මුදල් වත්කම අඩුවේ මුදල් වත්කම මොකද වෙන්නේ අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා එතකොට මුදල් වත්කම අඩු වෙනවා මෝටර රථ වත්කම වැඩි වෙනවා දැන් වත්කම් අඩුවීම බැර වත්කම් අඩුවීම බැර වත්කම් වැඩිවීම හර ඔමාරු වත්කම් වැඩිවීම හර
කාටද දැන් වත්කම් අඩුවීම බැර වෙන්නේ කාටද මේ ඉස්සරහින් ඉන්න කෙනාගේ නමින් මුදල් මුදල් ගිණුම හර ලක්ෂ 3යි මුදල් ගිණුම තමයි හර වෙන්නේ ලක්ෂ 3යි මුදල් ගිණුම හර ලක්ෂ 3යි මුදල් ගිණුම හර නෙවෙයි ඈ මුදල් ගිණුම බැර සෝරි බැරණ එක මේ බැර ලියලා තියෙන්නේ මුදල් ගිණුම බැර ලක්ෂ 3යි මෝටර රථ ගිණුම තමයි හර වෙන්නේ මෝටර රථ ගිණුම හර ලක්ෂ 3යි මෝටර රථ ගිණුම හර කීයද ලක්ෂ 3ක් දැන් ඔබට ඕනෑම දෙන ගනුදෙනුවක් දුන්නම මෙතන දරුවෝ ටික වැඩි කරන්න යනවා ඕනෑම ගිණුම් කරන ගනුදෙනුවක් මෙහෙම දුන්නම ඔබ පුහුණු කියන්නේ පුරුදු වෙනකම් මේ ස්ටෙප් පහට පුරුදු වෙලා ඔයා ඒකේ එක්ස්පර්ට් වුණාම තටම තේරුණාම මේ පියවරයන් අඩු කරලා කෙලින්ම මෙතෙන්ට එන්න පුරුදු වෙන්න තුන්න ගමන් මෙතෙන්ට මනසෙන් යන්නේ සොර මේ මොකද්ද කාටද කොහොමද එහෙම තමයි මේක ලියනවා මොකද්ද කොහොමද කාටද කියපු ගමන් එහෙම තමයි කියලා එන්න ඕනේ එතෙන්ට ළමයා හැදෙන්න ඕනේ ඒක එකවරම ඔබ හැදෙන්නේ නැහැ ප්‍රැක්ටිස් එක මුලදී මොකද්ද කාටද කොහොමද එහෙම තමයි කොළ අරන් ලියන්න මොකද්ද කොහොමද කාටද කොහොමද එහෙම ගෙදරත් ඔයාලට දැන් කාලේ තියෙනවා ලියලා ප්‍රැක්ටිස් කරන්න ඔක පුරුදු වුණාට පස්සේ දුන්න ගමන් අනුතුන එහෙම තමයි කියලා එනවා අර මැද පියවර ටික මනස යන්නේ එකවුන්ස් යන්නේ දැන් මෙන්නේ ඔක කවරම එන්නේ ඔක ප්‍රැක්ටිස් එක මතර දාපදින දෙයක් නේ දුවන්න පුළුවන් පුහුණු වෙලා ජවයක් කරන් ප්‍රැක්ටිස් කරලා දුවන ළමයා හරියටම රණේකේ දුවනවා ඕනෙකට දුවන්න පුළුවන් නේ ඕනෙකට හරියට කරන්න පුළුවන් ප්‍රැක්ටිස් එකේ ඊට වඩා ප්‍රබලයි ප්‍රැක්ටිස් එක තමයි හිරියන්නේ කරලා ඔතන ඉඳලා ඔබ ගනුදෙනුව මෙතෙන්ට දදා මොකද කරන්න ඕනේ ඕක ප්‍රැක්ටිස් කරන්නටම ඕන ඔය වැඩි ප්‍රැක්ටිස් කිරීම මත තමයි ඕක ඉස්සරහට යන්නේ හරි ප්‍රැක්ටිස් කිරීමත් එක තමයි ඕක ඉස්සරහට එහෙනම් ඔතන ඉඳලා දරුවෝ ටික ඕක ප්‍රැක්ටිස් කරලා ගනුදෙනු හදලා ඉස්සරහට යන්න ඒ වැඩේ ඔයාලට බාර දෙනවා හදලා එදින් ගියා එහෙනම් ඔන්න ඕක හදලා ඔතනින් ඉස්සරහට වැඩසටහන හදාගෙන ඉස්සරහට යෑම තමයි ඔබට පවරන්නේ මම මෙතන ඉඳලා. ඔබ හදාන ඉස්සරහට යන්න. අත්පිට විකුණුම් 30000යි. බලන්න. අත්පිට විකුණුම් 30000යි. අත්පිට විකුණුම් 30000යි. අත්පිට විකුණුම් කියන දේ සල්ලි අරන් බඩු විකුණලා. දරුවෙක්ට ඕක හිතෙන්න පුළුවන් මෙහෙමයි. අත්පිට විකුණුම් 30000යි. ඕකනේ ගනුදෙනුව. 4 ගනුදෙනුව. අත්පිට විකුණුම්. දැන් මම මේක ලියාන යන්නකො ටික. ඉස්සරෝම මොකද්ද? අත්පිට කියන්නේ මම කිව්වා මුදලට. එහෙනම් එකක් මුදල්. එහෙනම් පළවෙනි එක මුදල්. අනිත් එක මේකේ තියෙනවා විකුණුම්. එකක් මුදල් අනිත් එක විකුණුම්. එකක් මුදල් අනිත් එක මොකද්ද? විකුණුම්. දැන් වෙන් කරන්න. මුදල් මොකද්ද? වත්කම්. විකුණුම් මොකද්ද? ආදායම්. දරුවෙන්ට හිතෙන්න පුළුවන් මෙතන විකුණපු නිසා තොගය එන්නේ නැද්ද කියලා. ගොඩක් ඇති මෙතන එහෙම හිතුම් කට්ටිය. අවුන් අහගන්න කට්ටිය. මම කියලා දීලා තියෙනවා දරුවන්ට. තොගය කියන වචනේ හිතන්නේ ගත්ත වෙලාවේදී. විකුණන්න භාණ්ඩ ගන්නකොට තොගය. විකුණන්න භාණ්ඩ ගන්න වෙලාවේ තමයි තොග කියලා කියන්නේ වත්කම්. විකුණන වෙලාවේදී අපි හිතන්න ඕන විකුණුම් කියලා. හිතන්න ඕන. ආයත් තොග ගැන හිතන්න යන්න එපා. නේ? හිතන්න එපා. හරියට මේ වගේ උදාහරණයක්. චූටි කාලේදී පොඩි උන්ට මුල් අවස්ථාවේදී ගෑන් ළමයිද පිරිමි ළමයිද කියලා වැඩි හිවන්නේ. පිරිමි ළමයිට ගෑන් ළමයිගේ ඇඳුමුත් අඳිනවා. ගෑන් ළමයිට පිරිමි ළමයිගේ ඇඳුමුත් අඳිනවා. එච්චර හිතන්න පොඩි කාලේ. හැබැයි ආ පරිණත වෙලා එයා ලොකු තැනකට ඇවිල්ලා වයසින් මුහු කුරා යාමත් එක්ක ඒ පිරිමි ළමයට ඒ වෙලාවේ අර වගේ දෙයක් කරොත් මොකද වෙන්නේ? සමාජයේ උට hina වෙනවා. දැන් මෙතෙන්දී හරියන්නම උට අඳන්න ඕන. මේ වෙලාව ගත්ත වෙලාවේ බඩු භාණ්ඩ. එතකොට තොග. දැන් විකුණන වෙලාවෙත් ඔයා අර පරණ වචනේ හිතන්න ගියොත් අර කැත ඇඳුම අඳිනවා වගේ වැඩක්. මේ වෙලාවේ ඇඳුම අඳින්න. මේ වෙලාවේ මම මොකද කරේ? විකුණපු එක. විකුණුවා නම්
ඒක ආදායම් කියලාම ගන්න. විකුණන වෙලාවේ තොගේ කියලා හිතන්න එපා කවදාවත්. විකුණන වෙලාවේ ආදායම් කියලාම හිතන්න. දැන් යන්න. වත්කම් මොකද වෙන්නේ? වැඩි වේ. ඇයි විකුණද්දි සල්ලි හම්බ වෙනවනේ. විකුණන්න ආදායම් වැඩි වේ. ආදායම් වැඩි වේ. ආදායම් වැඩි වේ. මේකත් වැඩි වෙනවා මේකත් වැඩි වෙනවා. වැඩි වේ වැඩි වේ. වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර. ආදායම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. වත්කම් වැඩිවීම හර. ආදායම් වැඩිවීම බැර. බැර. දැන් වෙන් කරන්න. මොන ගිණුමටද හර වෙන්නේ? මුදල් ගිණුම හර. කීයක්ද? 30000යි. මුදල් ගිණුම හර 30000යි. මුදල් ගිණුම හර 30000යි. විකුණුම් ඔයා දාන්න විකුණුම් ගිණුම බැර 30000යි. විකුණුම් ගිණුම බැර. මුදල් ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි කියලා ලස්සනට දෙන්න වෙනවා. තොගය ගත්තොත් තොග ගිණුම කියන වචනේ එනවා. මම උගන්වලා තියෙනවා දරුවන්ට. තොග කියලා ගිණුමක් ගන්න එපා. අර විදිහට හිතුවොත් එනවා. ඕක තමයි ගන්න. ඕක තමයි ගන්න. දැන් හරි. එහෙනම් ඔන්න අද එකයි මම කිව්වේ අද දරුවන්ට වටිනාම ඒකක එක ආවරණයක් කරලා දෙනවා කියොත් නෝක. හිතන්න පුරුදු කරන්නටයි මට අද උනාව තිබ්බේ. හිතන්න එන්න මොන හිතන්න පුරුදු වෙන්න වෙලාවට. ඔන්න ඒ වැඩේ හරි. වත්කම් බැරි විමාර දෙන්ටාව ගාන්ටාව. එහෙනම් දරුවනේ දැන් ඔන්න අදට අපේ වැඩේ මෙතනින් අවසන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔබට දැන් මෙතනින් එහාට ඕනෑම ගනුදෙනුවක් අරන් පුළුවන්. ඕනෑම ගනුදෙනුවක් මෙහෙම දුන්නම පුළුවන්. ඒක හර කරන්නටයි බැර කරන්නටයි කියලා විධිමත්ව වෙන් කරගන්න. විධිමත්ව වෙන් කරගන්න. හරි. ඒතර ඒකේ තව කොටස් තියෙනවා අපි තව දවසකදී තව ඒකක කොටසකදී තව දවසකදී මේකේ ඉතිරි කොටසක් විදිහෙන් ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේක තව පුළුල් ලෙස විග්‍රහ කරලා තව තැන් වලට ගිහිල්ලා සටහන් කරන තැනට ඇවිල්ලා මේකේ ඉදිරි කොටසට ඇවිල්ලා දැන් හර බැර වෙන් කිරීමනේ මේ කරේ. දැන් හර බැර ලියන සටහන් කිරීම තව තැනක් තියෙනවා. ඒතර තමයි මේක නියමටම අඩු කරන්නේ. හරි. ඒතර ඒ ඒකකයට හම් වෙනකන් ඔබ මේ ඒකකයන් ටික මොකද කරන්නේ? ප්‍රැක්ටිස් කිරීමක් කරලා සූදානම් වීමක් වෙයි. ඒකට ඔබට කාලය ඔන්න බාර දෙනවා. ඔබ වැඩ කරලා ප්‍රැක්ටිස් කරලා. තව ඉදිරි වැඩසටහනක මම මේක කරන්නේ. ඔබට සම්බන්ධීකරණය තමයි කරගන්න තියෙන්නේ. හරි. එතකොට ඒ කටයුත්තට ඔයා ඒ සම්බන්ධ වෙද්දී